අයිබෝවන් දරුවනි අද අපි සූදානම් වන්නේ ශාස්ත්‍රා අධ්‍යාපන ආයතනය මගින් ඔබ වෙත ගෙන එන අපසුසස් පෙළ කඩිනම් පාඨමාලාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයට අදාළව දේශනය ඔබ වෙත පැහැදිලි කර දෙන්නයි අපේ බලාපොරොත්තුව. අද දින අපේ මාතෘකාව බවට පත් වෙන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය. බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය. බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව බෞද්ධ විචාරය පොතේ අපි විශ්ලේෂණය කරන බලනකොට අපිට ප්‍රධාන වශයෙන්ම මතක් කරන්නට වෙන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස පමණ වන විට ಭಾರತೀಯ ජන සමාජයේ ප්‍රධානතම ආගමික ඉගැන්වීම් බවට පත් වුණේ බ්‍රාහ්මණ ඉගැන්වීම්. තර බමුණන් කේන්ද්‍ර කරගත්ත බමුණන්ගේ ඉගැන්වීම් පදනම් කරගත්ත මූලික සංකල්ප ගණනාවක් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සමාජය තුළ ආගමික වශයෙන් අපිට දකින්නට පුළුවන් කමක් ලැබුණා. එහිදී විශේෂයෙන්ම ඊශ්වර නිර්මාණවාදය පෙරටු කරගත්තු වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම සහ යාගය ආදී ඉගැන්වීම් පිළිබඳව ඒ විතරක් නෙවෙයි කාන්තාව පිළිබඳව බ්‍රාහ්මණ මතවාද මේ සියල්ලක්ම සමාජයේ පුද්ගලයින්ගේ ජීවිත දිනන දෙයක් බවට පත් වුණේ නැහැ. ඒ සමාජයේ බහුතරයක් වන්නා වූ ජනතාව මහත් අසහනයටපත් වෙච්ච, මහත් පීඩාවටපත් වෙච්ච ඉගැන්වීම් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ ඉගැන්වීම් තුළ සමස්ත සමාජයේටම මේ ඉගැන්වීම් ධාරාව යොමු වෙලා තිබුණේ. ඒ යුගයේදී අපි දන්නවා විශේෂයෙන්ම බ්‍රාහ්මණ සමාජයේ, ශාස්ත්‍රීය සමාජයේ, වෛශ්‍ය සමාජයේ, ඒ වගේම පුතේ ශුද්‍ර සමාජයේ මේ සමාජ කොට්ටාස හතරටම මේ ඉගැන්වීම් පොදු තත්වයක් බවට පත් වුණා. ඒතර ඒ ඉගැන්වීම් මත මිනිස්සු බහුතරයක් ජනතාව මහත් අසහනයට සහ පීඩාවට පත් වුණා. එහිදී කිසියම් වූ වරප්‍රසාදයක් ලබාගෙන කිසියම් වූ ආකාරයට සමාජ සම්මතයෙන් එහාට ගිහිල්ලා සමාජය තුළ අනිකුත් සමාජ කොට්ටාසයන්ට වඩා ඉහළ වරප්‍රසාද ලබාගත් කණ්ඩායම් බවට පත් වුණේ බ්‍රාහ්මණ කණ්ඩායම, බමුණන්. ඔවුන්ට පුළුවන්කම ලැබුණා ಭಾರತೀಯ සමාජයේ ස්වකීය ආධිපත්‍යය තමන්ගේ අතට අරගෙන ඒ ආධිපත්‍යය තමන්ගේ අතට අරගෙන මූලික අයිතිවාසිකම් ටික ඒ සියල්ලක්ම තමන්ගේ සමාජ කොට්ටාසයට යොමු කරන්නට පුළුවන්කමක් ඒ අයට ලැබුණා. ඒ නිසා මේ අය සඳහන් කරපු සුවිශේෂී කාරණාවක් තියෙනවා. මේ අය ප්‍රකාශ කළා බ්‍රාහ්මණයා හැමතිස්සෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන බව. නැත්නම් බ්‍රාහ්මණයා හැමතිස්සෙම ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණයා පිරිසුදුයි කියලා කිව්වා. අනිකුත් සියලුම වර්ණ හීන වර්ණ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ නොවන වර්ණ විදිහටත් ඒ වගේම අපිරිසිදු වර්ණ විදිහටත් ඒ අය සඳහන් කළා. මේ අයගේ මේ ප්‍රකාශය බ්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ඨ බවත් ඒ වගේම පිරිසිදු බවත් අන් සියලු වර්ණ හීන සහ අපිරිසිදු බවත් ඔවුන්ගේ මේ ප්‍රකාශය ඔවුන්ගේ මතවාදය පිළිබඳව අපිට අදහසක් ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ අස්සලායන සූත්‍රය විශ්ලේෂණය කරලා බැලුවහම. මජ්ක්‍ධිම නිකායේ අස්සලායන සූත්‍රයේදී සඳහන් කරනවා බ්‍රාහ්මණ ශ්‍රේෂ්ඨ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාච සුක්ඛෝ වන්නෝ කන්හෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාච සුද්ධන්තිනෝ අබ්‍රාහ්මනා ආදී වශයෙන් සඳහන් කරන්නේ බ්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ඨයි අනිකුත් සියලු වර්ණ හීනයි නැත්නම් දුර්වලයි
බ්‍රාහ්මණ වර්ණය පිරිසිදුයි අනිකුත් සියලු වර්ණ අපිරිසිදුයි කියන කාරණාව තමයි එහිදී සඳහන් කරන්නේ. බමුණන් පුතේ හැමතිස්සෙම කරපු දෙයක් තමයි මේ කොයි දෙයකින් උනත් බ්‍රාහ්මණ වර්ණය අති විශිෂ්ට ස්වභාවයට පත් කරලා තිබුණත් ඒ අය හැමතිස්සෙම කල්පනා කරපු දෙයක් තමයි තමන්ගේ ආධිපත්‍යය. තමාගේ ආධිපත්‍යය ගිලිහෙන්නේ කොයි අවස්ථාවකදීද? ඒ ගිලිහෙන සෑම අවස්ථාවකදීම පුතේ ඒ අය කලේ කුමන හෝ ඉගැන්වීමක් සමාජයට ඉදිරිපත් කළා. කුමන හෝ මතවාදයක් සමාජගත කරලා තමාගේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ අය ඒ ස්ථාවරත්වය මත සමාජය තුළ තවදුරටත් ඉහළ වරප්‍රසාද භුක්ති විඳින කණ්ඩායම් බවට පත් වුණා. එතකොට මේ අයගේ මේ සියලුම ඉගැන්වීම් ගත්තහම බ්‍රාහ්මණයන්ගේ මේ සියලුම ඉගැන්වීම් ගත්තහම පුතේ එක්තරා පැත්තකින් ඒවා විචාරපූර්වක භාවයට එහෙම නැත්නම් කිසි කෙනෙකුට ප්‍රශ්න කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඒවා තමාගේ සිතුවිලි ධාරාවන්ට අනුව ගැළපෙන ආකාරයට කටයුතු කරගන්න පුළුවන් කමක් ලැබුණේ. ඒවා සදාතනික නියමයන් විදිහට මහා බ්‍රහ්ම විසින් නියම කරන ලද සදාතනික නියමයන් ඒවා කිසි කලක කිසිවෙකුට කිසිදු ආකාරයක ප්‍රශ්න කළ නොහැකි වන්නා වූ ආකාරයට සිදු කළ ඉගැන්වීම් නිසා ඒවා විචාරපූර්වක භාවයෙන් තොර වෙච්ච ඉගැන්වීම් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. කාලයක් ගත වෙනකොට පුතේ මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් තුළ තියෙනා වූ මේ ත්‍රාඩ භාවය නිසා බ්‍රාහ්මණ ඉගැන්වීම් තුළ තියෙනා වූ මේ තත්ත්වය නිසා මේ සමාජ ක්‍රමය තුළ ජීවත් වෙච්ච ඇතැම් පිරිස් මේ ආගමික ඉගැන්වීම කෙරෙහි කලකිරුණා. මේ ආගමික ඉගැන්වීම කෙරෙහි කලකිරිලා ඒ අය කලේ මේ ආගමික ඉගැන්වීමට විරුද්ධව නැගී සිටින්නට කටයුතු කළා. එතකොට මේ අය මේ ආගමික ඉගැන්වීමට නැගී සිටීම සඳහා කටයුතු කිරීමේදී පුතේ මේ අය විශාල වශයෙන් අපි දන්නවා මේ අය මහා විශාල කණ්ඩායම් විදිහට ගොඩ නැගිලා සත්‍ය කුමක්ද ඒ වගේම අසත්‍ය කුමක්ද? සත්‍ය කියන්නේ මොකද්ද? ඒ වගේම අසත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේවා විමසමින් සමාජයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත්ව වනගතව වාසය කළා. සමාජයෙන් ඈත් වෙලා වනගතව වාසය කළා. එතකොට මේ අය සමාජයෙන් ඈත් වෙලා වනගතව වාසය කළා. මේ නිසා මේ සම්ප්‍රදාය හඳුන්වනවා ශ්‍රමණ සම්ප්‍රදාය විදිහට. සමාජයෙන් වනගත වෙලා සමාජයෙන් ඈත් වෙලා වනගතව කටයුතු කිරීම නිසා මේ අය ශ්‍රමණ සම්ප්‍රදාය ලෙස හඳුන්වනවා. අපි කලින් බ්‍රාහ්මණ සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායක් විදිහට තමයි අපි මේ ශ්‍රමණ සම්ප්‍රදාය හඳුනගන්නේ. මොකද අර කලින් අපි උගන්වන ලද වර්ණ ධර්ම සධර්ම ආපත් ධර්ම ආශ්‍රම ධර්ම ආදියට ප්‍රතිවිරුද්ධව කටයුතු කරපු සංවිධානය තමයි අපි ඔය ශ්‍රමණ සම්ප්‍රදාය විදිහට හඳුන්වන්නේ. එතකොට මේ ශ්‍රමණ සම්ප්‍රදාය අතරින් බිහි වුණා වූ විශිෂ්ටතම ශ්‍රමණයා විදිහට විශිෂ්ටතම සම්ප්‍රදාය විදිහට පුතේ අපිට සඳහන් කරන්න පුළුවන් වෙනවා බෞද්ධ සම්ප්‍රදාය. එහෙම නැත්නම් බුදුදහම නැත්නම් බුදුන් වහන්සේ අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. නිසා ක්‍රිස්තු පූර්ව 6 වන සතවර්ෂය වන විට පුතේ මේ ලෝකේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කරන ලද ඒ නිර්මාණවාදී ඉගැන්වීම් සියල්ලක්ම පාහේ පුතේ මොකද කළේ? විචාරශීලී පදනමකින් යුක්තව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මානව සංහතියේ ඒකීයත්වය ඒ වගේම පුද්ගල අයිතීන් පිළිබඳව උන්වහන්සේ නිරන්තරයෙන්ම කතා කරන්න ගත්තා. මොකද මේ මානව සංහතියේ ඒකීයත්වයත් ඒ වගේම පුද්ගල අයිතීනුත් මේ මානව සංහතියේ ඒකීයත්වයත් පුද්ගල අයිතීනුත් මේ සියල්ලම බ්‍රාහ්මණ ඉගැන්වීම් නිසා විශාල හානියකටපත් වෙලා තිබුණා. ඒ නිසා සත්වයා සහ ලෝකය පිළිබඳව ඒ ඊශ්වර නිර්මාණයක කියන මතය බුදුන් වහන්සේ සහේතුකව කරුණු පෙන්වා දෙමින් ඒ සියල්ල බිඳවැට්ටුවා. එහෙම නැත්නම් ඛණ්ඩනය කළා. ඒ නිසා බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කරන ලද පුතේ වර්ණ ධර්ම මේ ඉගැන්වීම් සමාජ ආධිපත්‍යයේ තහවුරු කිරීමට යොදාගත්තු සංරක්ෂණශීලී උපක්‍රමයක් මිසක් ඒ තුලින් ඒ පරලෝක යථාර්ථය එහෙම නැත්නම් මේ ලෝකයේ තුල කිසිදු ආකාරයක
සත්‍යයක් නොවන බව උන්වහන්සේ දිගින් දිගටම මේ ඉගැන්වීම් තුළින් උන්වහන්සේ ඒ තමන්ගේ දේශනා තුළින් ඒවා සත්‍යයක් නොවන බව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අපිට පේනවා බුදුන් වහන්සේ සාධක කිහිපයක් අරගෙන සාධක කිහිපයක් ඔස්සේ මේ වර්ණ ධර්ම සංකල්පය ප්‍රතික්ෂේප කළා කියන්න අපිට ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර කිහිපයකින් අපිට නිදසුන් සපයන්න පුළුවන්. එදී අපි ප්‍රධාන සාධක හතරක් ගන්නවා. ඒ ප්‍රධාන සාධක හතර අපි ගන්නේ වර්ණ ධර්ම පිළිබඳව බුදුන් වහන්සේ සිදු කළ ඒ ප්‍රතික්ෂේප කිරීම තර්කානුකූලව ප්‍රායෝගිකව න්‍යායාත්මකව කොයි ආකාරයෙන්ද ප්‍රතික්ෂේප කළේ කියන සාධක විදිහට. එහිදී අපි ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේ කරුණු හතරක් ඔස්සේ මේ වර්ණ ධර්ම වලට විරුද්ධව වර්ණ ධර්ම සංකල්පය ප්‍රතික්ෂේප කරන්නට කටයුතු කරලා තියෙනවා. මේ සංකල්ප මේ සාධක හතර ගත්තහම පුතේ එකක් තමයි පළවෙනි එක තමයි ඓතිහාසික සාධකය. ඓතිහාසික සාධකය මත පදනම් වෙලා විශේෂයෙන්ම අම්බට්ට සූත්‍රය සහ අග්ගඤ්ඤ සූත්‍ර කියන මේ ප්‍රධාන සූත්‍ර ධර්ම මත පදනම් වෙලා උන්වහන්සේ මේ ඓතිහාසික සාධක ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ජීව විද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් වාසෙට්ට සූත්‍රය මූලයේ බවට පත් කරගෙන ජීව විද්‍යාත්මක සාධකයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම සමාජ විද්‍යාත්මක සාධකයක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා අස්සලායන සූත්‍රය පදනම් කරගෙන. ඊට අමතරව ආචාර විද්‍යාත්මක සාධකයේ උන්වහන්සේ ඉදිරිපත් කරනවා වසල සූත්‍රය පදනම් කරගෙන. මේට අමතරව තවත් අනු සාධක තුනක් අපිට සඳහන් කරන්න පුළුවන්. දේශපාලන විද්‍යාත්මක සාධක, ආර්ථික විද්‍යාත්මක සාධකය සහ මනෝවිද්‍යාත්මක සාධක කියන මේවත් උන්වහන්සේ උපයෝගී කරගෙන තියෙනවා වර්ණ ධර්ම විචාරයට ලක් කරන්න. විශේෂයෙන්ම මధుර සූත්‍රය පදනම් කරගෙන එවැනි දේශපාලන ආර්ථික සහ මනෝවිද්‍යාත්මක කරුණු කිහිපයකුත් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන්ම දරුවෝ මතක තියාගන්න ඕනි බුදුන් වහන්සේ වර්ණ ධර්ම සංකල්පය ප්‍රතික්ෂේප කරපු ප්‍රධාන පිටකගත ක්‍රමවේද හතර තමයි ඓතිහාසික ක්‍රමවේදය, ජීව විද්‍යාත්මක ක්‍රමවේදය, සමාජ විද්‍යාත්මක ක්‍රමවේදය සහ ආචාර විද්‍යාත්මක ක්‍රමවේදය. එතකොට මේ ඓතිහාසික සාධකය ජීව විද්‍යාත්මක සාධක සහ සමාජ විද්‍යාත්මක ආචාර විද්‍යාත්මක සාධක බිඳවැට්ට ඒ කියන්නේ මේ සාධක තුලින් වර්ණ ධර්ම ਵਿਚාරයට ලක් කරන්නට උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. අපි එහෙනම් මුලින්ම බලමු මේ ඓතිහාසික සාධකයේ පදනම් කරගෙන උන්වහන්සේ කොහොමද මේ වර්ණ ධර්ම ਵਿਚාරයට ලක් කරලා තියෙන්නේ කියලා. දැන් බමුණන්ගේ වර්ණ ධර්ම ඉගැන්වීම තුළ පුතේ පැහැදිලිව පේන දෙයක් තමයි බ්‍රාහ්මණය හැමතිස්සෙම කියන එකක් තමයි තමන්ගේ වර්ණ තමන් ඉදිරිපත් කරලා තියෙන වර්ණ ධර්ම සංකල්පයට අනුව ඒ වර්ණ ධර්ම වලට අනුව ලෝකයේ උසස්ම නැත්නම් සමාජයේ උසස්ම පුද්ගලයා සමාජයේ පිරිසිදුම පුද්ගලයා බවට පත් වෙන්නේ බ්‍රාහ්මණ කණ්ඩායම. බමුණන් තමයි සමාජයේ උසස් සමාජයේ පිරිසිදුම පුද්ගලයා බවට පත් වෙන්නේ. ඒ නිසා බමුණු හැමතිස්සෙම උත්සාහ කරලා තියෙනවා මේ කුල પરම්පරාවන් ටික කිසිදු ආකාරයක මිශ්‍ර නොවි තබා ගන්න. මොකද බ්‍රාහ්මණයන් උසස්ම කුලයේ. එතකොට මේ උසස්ම කුලයට එක්ක කිසිදු ආකාරයකට අනිත් කුලවල අයට කිසිදු ආකාරයක සම්බන්ධයක් පවත්වන්නට නොහැකි වන ආකාරයට හැමතිස්සෙම මේ කුල මිශ්‍ර නොවි තබා ගන්නට එය උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා සෑම බ්‍රාහ්මණයෙක්ම කියන්න ගත්ත දෙයක් තමයි බමුණු සත්මුතු પરම්පරාවෙන්ම බමුණු ගොඩක් බමුණු කිව්වා තමයි සත්මුතු પરම්පරාවෙන්ම උභය කුල පාරිශුද්ධත්වයේ තියෙනවා කියලා. මේ උභය කුල පාරිශුද්ධත්වය කියන්නේ පුතේ මව්ගේ පාර්ශවයෙන් පිරිසිදුයි ඒ වගේම පියාගේ පාර්ශවෙන් උභය කියන්නේ දෙක කියන අදහස. එතකොට මේ කුල දෙක මොකද්ද? මව්ගේ පාර්ශවය සහ පියාගේ පාර්ශවය. ඒතර උභය කුල කියලා කියන්නේ මාතෘ සහ පීතෘ පාර්ශවයන් තුලින්. ඒතර පාරිශුද්ධත්වය කියන එකෙන් පිරිසිදු බව අර්ථකථනය වෙනවා. එතකොට මේ සත්මුතු પરම්පරාවම මව්ගේ පාර්ශවයෙන් පිරිසිදුයි කියලා කියනවා. ඒ වගේම පියාගේ පාර්ශවයෙන් පිරිසිදුයි කියලා කියනවා. ඒ නිසා සෑම බමුණෙක්ම හැමතිස්සෙම කියන්න ගත්ත දෙයක් තමයි තමන්
සත්මුතු පරම්පරාවෙන් උභය කුල පාරිශුද්ධත්වයට පත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා බ්‍රාහ්මණ වර්ණය සමාජයේ උසස් කොට සලකන්නට සියලු දෙනාම පුරුදු වෙලා තිබුණා. හැබැයි ඒ අය ඒ සත්මුතු පරම්පරාවේ නැත ඒ සත්පරපුරෙන් එපිට කරුණු කියන්නට ඒ අයට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ සමහරක් වෙලාවට ඒ කරුණු ඒ අය දැනගෙන ඉන්නත් ඇති. හැබැයි ඒ කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට ඔහු අපොහසත් වුණා. දැන් මේ පිළිබඳව අදහසක් දක්වනවා මේ කියපු කාරණාව පිළිබඳව අදහසක් දක්වනවා. බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනට ශාස්ත්‍රයේ තුල ඉන්න ප්‍රාමාණික උගතෙක් බවට පත්වන මහාචාර්ය චන්දිම විජේබණ්ඩාරයන් සඳහන් කරනවා මේ වර්ණ පාරිශුද්ධත්වයේ පිළිබඳව බමුණෝ සත්වෙනි පරම්පරාවෙන් එහාට කතා නොකලේ එහෙම නැත්නම් ඒ සත්වෙනි පරම්පරාව දක්වා ගවේෂණය කරලා එතනින් එහාට ඒ අය ඒ සම්බන්ධයෙන් කතා නොකලේ ඒ බමුණන් තුලම සැකසංකා තියෙන්නේ නැති කිව්වා. කුමක් සඳහාද මේ පාරිශුද්ධත්වය පිළිබඳව. ඒ අයට සැකයක් තියෙන්නේ නැති හත්වෙනි පරම්පරාවෙන් එපිට මේ පාරිශුද්ධත්වයට කිසියම් හානියක් සිද්ධ වෙලා ඇති කියලා. ඒ නිසා ඒ අය ඒ සැකසංකා මත හත්මුතු පරම්පරාව පිළිබඳවම කරුණු දක්වනවා කියලා මේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාරයන් සඳහන් කරනවා. ඉතින් අපි විශ්ලේෂණය කරලා බැලුවහම ඒ කතාව යම්කිසි ප්‍රමාණයකට මහාචාර්ය විජේබණ්ඩාරයන් කරුණු ඉදිරිපත් කරන්නේ මේ අම්බට්ට සූත්‍රය පදනම් කරගෙන. දීඝනිකායේ අම්බට්ට සූත්‍රය තුල බුදුන් වහන්සේ මේ බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කරලා තියෙන මේ ඓතිහාසික කතාව ඛණ්ඩනය කරන්නට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. බුදුන් වහන්සේ සමීපයට පැමිණි මේ අම්බට්ට බමුණා පිළිබඳව තමයි මෙහිදී සඳහන් වෙන්නේ. එතකොට මේ අම්බට්ට සූත්‍රයේදී මේ අම්බට්ට කියන බ්‍රාහ්මණයා සත්මුතු පරම්පරාවක් පිළිබඳව සඳහන් කළා. එහිදී එතනින් එහාට මේ සත්මුතු පරම්පරාවෙන් එහාට එයාට කරුණු කියන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එහිදී බුදුන් වහන්සේ මේ අම්බට්ට බ්‍රාහ්මණයාට මේ සත්මුතු පරම්පරාවෙන් එහාටත් ඒ අම්බට්ට බමුණාගේ සත්මුතු පරම්පරාවෙන් එහාටත් කරුණු කියනවා. එහිදී සඳහන් කරනවා ඒ හත්මුතු පරම්පරාව අපි සාමාන්‍යයෙන් කියන මේ අත්තනත්ත පනත්ත කිත්ත කිරිකිත්ත ආදී විදිහට මෙන්න මේ සඳහන් කරන මේ හත්මුතු පරම්පරාවේ හත්වෙනිය සාමාන්‍යයෙන් කියන්නේ කිරිකෑමුත්ත කියලානේ. ඒතර මේ හත්වෙනිය එහෙම නැත්නම් මේ කිරිකෑමුත්තා එයා තමයි මේ කන්නහායන කියන ශාස්ත්‍රීය වංශිකයෙකුගේ නිවසේහි බැලමෙහෙවරකම් කළ දිසා නැමැති සුද්‍රකාන්තාවක විසින් බිහි කරන ලද අයෙකු විදිහට තමයි සඳහන් කරන්නේ. එතකොට ඔහු බ්‍රාහ්මණ වංශිකයි. ඔහු බ්‍රාහ්මණෙක්. එතකොට ඒ සත්මුතු පරම්පරාවේ හත්වෙනියා බිහි කරලා තියෙන්නේ සුද්‍රකාන්තාවක විසින්. ඒ කියන්නේ හත්වෙනියාගේ අම්මා සුද්‍රකාන්තාවක්. ඒ සුද්‍රකාන්තාව බැලමෙහෙවරකම් කරලා තියෙනවා. ඇගේ නාමය දිසා කියලායි සඳහන් වෙන්නේ. එතකොට ඇය ශාස්ත්‍රීය වංශිකයෙකුගේ නිවසේහි කවුද මේ ශාස්ත්‍රීය වංශිකයා? කන්නහායන මේ ශාස්ත්‍රීය වංශිකයෙකුගේ නිවසේහි බැලමෙහෙවරකම් කරලා තියෙනවා. එතකොට මේ හත්වෙනියාගේ නම විදියට සඳහන් කරනවා මේ කන්නහායන. එතකොට කන්නහායන කියන බ්‍රාහ්මණයා, කන්නහායන කියන බමුණ මේ අම්බට්ට බ්‍රාහ්මණයාගේ පරම්පරාවේ හත්වෙනි පරම්පරාව නියෝජනය කරනවා. හැබැයි මේ කන්නහායනගේ අම්මා දිසා කියන ශුද්‍ර වංශික කාන්තාව. එතකොට ඇය ශාස්ත්‍රීය වංශිකයෙකුගේ නිවසේ බැලමෙහෙවරකම් කළා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ කරුණ අනුව ඉතිහාසයේ පරම්පරා 7ක් යනකම් පැහැදිලි බ්‍රාහ්මණ වර්ණය මිශ්‍ර අමිශ්‍රයි. කිසිදු වර්ණයක් එක්ක මිශ්‍ර වෙලා නැහැ.
හැබැයි પરම්පරා 7න් එහාට ගියාම 8 වෙනි પરම්පරාවට යනකොට අපිට පේනවා ඒ බ්‍රාහ්මණයා ඒ කන්හායනගේ පියා කන්හායන බ්‍රාහ්මණයාගේ පියාත් අනිවාර්යෙන් බ්‍රාහ්මණයෙක් වෙන්න ඇතිනේ. එතකොට ඒ කන්හායන බ්‍රාහ්මණයාගේ පියා සම්බන්ධකම් පවත්වලා තියෙන්නේ ශුද්‍ර වංශික කාන්තාවක් සමග. ඉතින් ඇයගේ නාමයෙන් පුතේ මෙතන දිසා විදිහට සඳහන් වෙන්නේ. එතකොට අපිට පේනවා 8 වෙනි වර්ණේ නැත්නම් 8 වෙනි પરම්පරාවේ කිසියම් වූ ගැටලුවක් තියෙනවා. 8 වෙනි પરම්පරාවේ කිසියම් වූ ගැටලුවක් තියෙනවා. එතකොට අර බමුණන් කියනවනේ බ්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ඨයි බ්‍රාහ්මණ වර්ණය පිරිසිදුයි කියන කතාවේ මෙන්න මෙතන ගැටලුවක් මතුවෙනවා. ඓතිහාසිකව බැලුවත් ඉතිහාසය තුළ විශ්ලේෂණය කළ බැලුවත් අපිට පේනවා කිසිදු අවස්ථාවක බ්‍රාහ්මණ પરම්පරාව කියන්නේ බ්‍රාහ්මණ પરම්පරාව પરම්පරා 7කින් පස්සේ 8 වෙනි પરම්පරාවට එනකොට අපිට පේනවා ඒ 8 වෙනි තැනේදී මිශ්‍ර වීමක් වෙලා තියෙනවා. එතකොට ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කිසිදු වර්ණයක් අනෙකුත් වර්ණ සමග අමිශ්‍රව පවතිනවා කියලා කර්ම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කොයි මොහොතක හෝ කොතනකදී හෝ ඒ අනෙකුත් වර්ණ සමග මිශ්‍ර වීමක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා මෙහිදී බුදුන් වහන්සේ අම්බට්ට සූත්‍රයේදී පැහැදිලි කරනවා. එහිදී තවදුරටත් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා කුලගෝත්‍ර පදනම් කරගෙන කිසියම් කෙනෙක් පාරිශුද්ධත්වයට කිසි කලකපත් වෙන්නේ නැහැ කියනවා. කුලගෝත්‍ර පදනම් කරගෙන කිසිවෙකු කිසි කලක පාරිශුද්ධත්වයට පත්වන්නේ නැහැ කියනවා. එතකොට කුලගෝත්‍ර පදනම් කරගෙන කිසිවෙකු කිසි කලක පාරිශුද්ධත්වයට පත්වන්නේ නැතිනම් පුද්ගලයෙකු පාරිශුද්ධත්වයට පත්වන සැබෑ ක්‍රමය මොකක්ද කියන එකත් බුදුන් වහන්සේ මෙතනදී අම්බට්ට බ්‍රාහ්මණයාට පැහැදිලි කරලා දෙනවා පුතේ. මෙතන අම්බට්ට බ්‍රාහ්මණයාට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මොකද්ද මෙතන සැබෑ ක්‍රමය කෙනෙකු පාරිශුද්ධත්වයට පත්වන සැබෑ ක්‍රමය. එහිදී පැහැදිලි කරනවා දෙව් මිනිසුන් අතර විද්‍යාවෙන් සහ චරණයෙන් උතුම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ කියන්නේ විද්‍යාවෙන් සහ චරණයෙන් කිසියම් පුද්ගලයෙකු සම්පූර්ණයිද ඒ සම්පූර්ණ වූ තැනැත්තා උතුම් බව සඳහන් කරනවා. විද්‍යාවෙන් සහ චරණයෙන් සම්පූර්ණ වූ තැනැත්තා උතුම් ශ්‍රේෂ්ඨ පාරිශුද්ධත්වයට පත්වෙච්ච කෙනෙකු විදිහට බුදුන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එහිදී පුතේ අපිට පේනවා දැන් සාමාන්‍යයෙන් විද්‍යාවෙන් සහ චරණයෙන් සම්පූර්ණ වූ තැනැත්තෙක් මේ ලෝකේ ඉන්නවා නම් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා ඒ අෂ්ට විද්‍යාවෙන් යුක්ත ඒ පුද්ගලයා. මොනවාද සාමාන්‍යයෙන් අෂ්ට විද්‍යාව ගත්තාම විදර්ශනා ඥානය, ඒ වගේම මනෝමය 이르දි ඥානය, 이르දි විද ඥානය, දිව්‍ය සෝත්‍ර ඥානය, පරචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය සහ ආසවක්ඛ ඥානය. අපි මේවා ඉදිරියේදී මහා ප්‍රඥාව කියන කොටසදී අපි මේවා කතා කරනවා. බුදුන් වහන්සේගේ මහා ප්‍රඥාව කියන කොටසදී එතෙන්දී අපිට පේනවා දැන් විද්‍යාව කියලා කියන්නේ මෙතන මෙන්න මේ අෂ්ට විද්‍යාවන් පිළිබඳව. ඒ වගේම චරණයන් පිළිබඳව කතා කරනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම මත්තා සීතාව, එහෙම නැත්නම් අර සිව්පස්සේ පිළිගැනීමේ තියෙනා වූ ඒ පිළිවෙල, ඒ වගේම ජාගාරියානුയോഗය ගෝගේ, ඒ වගේම ශ්‍රද්ධාව, හිරිය, උත්තප්පය, බහුශ්‍රත භාවය, පරාක්‍රමය, ස්මෘතිය, ප්‍රඥාව ආදී විදිහට ධ්‍යාන මට්ටම් දක්වා චරණයෙන් කෙනෙක් සම්පූර්ණයි නම් ඔහු උතුම් පුද්ගලයෙකු බව බුදුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් සූත්‍රයේ සඳහන් කරනවා කත්තිය සෙට්ටෝ ජනෙස්සමින් යෝගොත්ත පටිසාරිනෝ විජ්ජාචරණ සම්පන්නෝ සෝසෙට්ටෝ දේව මනුස්සේති. එතකොට දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ
කුලගෝත්‍ර මත පදනම් වෙච්ච කෙනෙකු නෙවෙයි. අනිවාර්යයෙන්ම විද්‍යාවෙන් සහ චරණයෙන් උතුම් නම් අන්න ඔහු සම්පූර්ණයි නම් ඔහු උතුම් පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඒ වගේම පුතේ ඓතිහාසික සාධක තුල සාකච්ඡා කරනකොට දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ ඓතිහාසිකව කොහොමද මේ වර්ණ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා පැහැදිලිවම අග්ගඤ්ඤ සූත්‍රය පදනම් කරගත්තාම මේ සිව් වර්ණයේ ප්‍රභවය ඉතාමත්ම පැහැදිලිව දක්වනවා. සිව් වර්ණයේ ප්‍රභවය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි දකින්නවානේ වර්ණ ධර්ම ඉගැන්වීම තුළ කියනවානේ බ්‍රහ්මනෝස්ය මුකමාසිත් බාහුරාජන්‍ය කෘතං ඌරුතදස්ස යද්වයිෂ පද්භයාම් සුද්රු අජායත කියන මෙන්න මේ ශ්ලෝක ධර්මතාවය තුළ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රහ්මන වර්ණයේ ඉපදුනාය දෙබාහුවෙන් ශස්ත්‍රයන්ද දෙකලවයෙන් වෛශ්‍යයන්ද යටිපතුලෙන් සුද්‍රයන්ද ඉපදුනවා කියලා ලේබල් එකක් ගහලා තියෙනවා. මෙන්න මේ ලේබල් එක බුදුන් වහන්සේ ප්‍රායෝගිකව ඓතිහාසික කරුණක් ඉදිරිපත් කරමින් මෙය සම්පූර්ණයෙන්ම වැරදිය ඒ සඳහා නියමිත ක්‍රමවේදයේ පැවති ක්‍රමවේදයේ කුමක්ද කියන එක උන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී සඳහන් කරනවා. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී. එහිදී පැහැදිලි කරනවා ඒ අග්ගඤ්ඤ සූත්‍රය කියන්නේ අති දීර්ඝ සූත්‍රයක්. ඒ සූත්‍රයේදී ලෝක නිර්මාණය පිළිබඳවයි කරුණු දක්වන්නේ. ලෝක නිර්මාණය පිළිබඳවයි කරුණු දක්වන්නේ. එතකොට මේ ලෝකයේ සකස් වීමේ එක්තරා තැනකදී පැහැදිලි කරනවා. ලෝකයේ සකස් වීමේ එක්තරා තැනකදී සඳහන් කරනවා මිනිස්සු ඒ කියන්නේ දැන් ආබස්සර බ්‍රහ්ම ලෝකේ ජීවත් වුණා වූ ඒ ජීවීන් මේ පෘථුවිය ආශ්‍රිතව උත්පත්තිය ලැබීම හේතු කොටගෙන ඉන්පසුව මිනිසයා නැත්තම් මිනිසා දක්වා නැත්තම් මානවයා දක්වා සංවර්ධනය වුණාට පස්සේ ඇති වෙන తত্ত্বය එතෙන් පටන් ඒ සියල්ල සූත්‍රයේ විග්‍රහ කරනවා. අපිට මෙතනට අවශ්‍ය වෙන කාරණාව අපි ගත්තොත් එතෙන් පටන් මේ තියෙන කරුණු විශ්ලේෂණය කරලා බලනකොට අපිට පේනවා ඒ මානව සමාජයේ එක්තරා පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාගේ ඇල් සහල් සොරකම් කළා. මේ මානව සමාජයේ එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාගේ ඇල් සහල් සොරකම් කළා. මේ සහල් සොරකම ඇති වුණාට පස්සේ සමාජයෙන් අනිත් අය මොකද කළේ? පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව සහ තුන්වෙනි අවස්ථාව කියලා අවස්ථා තුනකදී මේ අයට අවවාද කළා. හැබැයි අවස්ථාවේදී අවවාද වලින් පළක් උනේ නෑ. ඒ අවවාද වලින් පළක් උන්නේ නැති තැන අර ඒ පිරිස් එකතු වෙලා කලේ මේ සොරුන්ට පහර දුන්නා. ඒතර සොරුන්ට පහර දීමත් එක්ක සමාජයේ මේ තාක්කල් තිබුණේ සොරකම කියන ඒ මූලික කෙලෙස් ධර්මතාවය විතරයි. හැබැයි සොරුන්ට පහර දීමත් එක්ක සොරකමත් එක්ක ගැරහීම, බොරු කීම, ඒ වගේම දඬු මුගුරු ආදිය ගැනීම මෙන්න මේවා ඇති වුණා ක්‍රමක්‍රමයෙන්. දුස්සීල සමාජ වටපිටාවක් ක්‍රමක්‍රමයෙන් නිර්මාණය වෙන්න ගත්තා. මෙන්න මේ අවස්ථාවේදී මේ සත්ව කොට්ටාස රැස් වෙලා එහිදී මේ වරද කරන අයට ගරහන්නට පිටුවහල් කරන්නටත් වරද කරන අයට ගරහන්න ඕනි පිටුවහල් කරන්නත් මහා තෙදැති දෙකුම් කළු අයකු ඒ සමාජ සිස්ටම් එක තුලින්ම තෝරගත්තා. ඒතර ඒ තෝරා ගැනීම ජන සම්මතයෙන් වෙච්ච නිසා අපි ඔහුට මහා සම්මත කියලා කියනවා. ඒතර මේ මහා සම්මතට තියෙනවා මූලික කාර්යභාරයක්. ඒ තමයි ගරහන අයට ගරහන්න ඕනේ, පිටුවහල් කරන අයට පිටුවහල් කරන්න ඕනේ, දඬුවම් කරන අයට දඬුවම් කරන්න ඕනේ. එතකොට ඔහුට අර නිෂ්පාදන ක්‍රියාවලියට ඍජු ලෙසම සම්බන්ධ වෙන්න බැරි වෙනවා. මොකද ඔහු රටේ තියෙන අනිකුත් ප්‍රශ්න පිළිබඳව කරුණු සොයලා බලනකොට නිෂ්පාදන ක්‍රියාවලියට ඍජු ලෙසම සම්බන්ධ වෙන්න බෑ. නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නොහැකි නිසා අර ආර්ථිකමය ගැටලු මතුවෙනවා. ඒ නිසා ඒ සමාජයේ සාකච්ඡා කළ මේ ශාස්ත්‍රීය වර්ණය තුල ඉන්නා වූ ඒ
මහා සම්මතට Taman උපයාගත්තු දෙයින් නැත්තම් මේ ඇල් සහල් වලින් කොටසක් දෙන්නට නියම කරගත්තා. කොටසක් දුන ඔය පසු කාලීනව බදු විදිහට සමාජ සම්මතයට එන්නේ මෙන්න මේ ජනතාව කැමැත්තෙන් ලබා දුන්නා වූ මේ ඇල් සහල් කොටස්. එතකොට ඒ නිසා අපිට පේනවා දැන් මේ සියලු දෙනාගේම සම්මතයෙන් රාජ්‍ය පාලනත සම්මතයෙන් පාලනයට ආපු ඉඳන් මහා සම්මත කියලා කියනවා. ඒ වගේම අර කෙත්වතු වලට අධිපති කියන නාමය නිසා කෙත්වතු වලට අධිපති නිසා ශාස්ත්‍රීය කියන නාමය ලබන. ඒතර ශාස්ත්‍රීය කියලා කියන්නේ කෙත්වතු වලට අධිපති භාවය නිසා ශාස්ත්‍රීය කියලා කියනවා. ඒතර ඒ නිසා තමයි ශාස්ත්‍රීය කුලයේ උත්පත්තිය ලැබලා තියෙන්නේ. ඒතර ශාස්ත්‍රීය කුලයේ උත්පත්තිය තමයි මේ කෙත්වතු වලට මේ කියන්නේ ඒ කෙත්වතු වලට අධිපති නිසා ශාස්ත්‍රීය කියන නාමය උත්පාදනය වෙනවා. එතකොට තව කණ්ඩායමක් කල්පනා කළා මේ සමාජයේ තියෙන මේ සැප ක්‍රියාවලින් අපි පොඩ්ඩක් අයින් වෙලා ඒවෙන් ටිකක් මිදිලා පොඩ්ඩක් අපි වනගත වෙලා ධ්‍යාන වඩන්න ඕන. ඒතර වනගත වෙලා ධ්‍යාන වඩනකොට වෙන්නේ තමා විසින් කරන ලද මේ පාප කර්මයන් ක්‍රමක්‍රමයෙන් නැති වෙනවා කියන විශ්වාසය ආවා. එතකොට ඒ පව් දුරු තමා විසින් කළා වූ පාප කර්ම දුරු කරගන්නට ඒ පව් දුරු කරන්නේ පාපය බැහැර කරන්නා කියන අර්ථයෙන් බ්‍රහ්මන වුණා. එතකොට පව් බැහැර කරන්නාට තමයි බ්‍රහ්මන කියලා කිව්වේ. ශාස්ත්‍රීය කියලා කිව්වේ කෙත්වතු වලට අධිපති කෙනාට. තවත් සමහර කෙනෙක් මෙවුන්දම් සේවනය කරමින් පශුපාලනය ආදී කර්මාන්ත කරමින් වෙළඳාම කරමින් මේ අය කල් ගත කළා. එතකොට මේ අය හැඳින්නුවා වෛශ්‍ය කියලා. මේ අය වෛශ්‍යතර වෙළඳාම කරන නිසා පශුපාලනය ආදී කර්මාන්ත කරන නිසා තමයි යාට වෛශ්‍ය කියන නාමය ඒ වර්ණයට ලැබෙන්නේ. සහ ඔය සමාජ සිස්ටම් එක ඇතුළේම අපිට පේනවා රළු පැවතුම් ඇති නොදියුණු පහත් හැසිරීම් ඇති යම්කිසි කණ්ඩායමක් ඉන්දියා ඒ රළු පැවතුම් තියෙන ඒ පහත් හැසිරීම් ඇති මේ කණ්ඩායම පුතේ හඳුන්වනවා සුද්ධයන් විදියට. එතකොට අපිට පේනවා අග්ගඤ්ඤ සූත්‍රයේදී ලෝකෝත්පත්ති වංශ කතාව නැත්නම් ලෝකයේ උත්පාදනය පිළිබඳව වංශ කතාව විවරණය කරනකොට අපිට පේනවා ඒ තුල චතුර්වර්ණය බිහි වෙලා තියෙන හැටි එකින් එක පැහැදිලිව සඳහන් කරනවා. එතකොට අපිට පේනවා ඒ තුල කිසිදු ආකාරයක මහා බ්‍රහ්ම නැමැති සංකල්පයේ මත පදනම් වෙලා ඒ සිද්ධ වන ක්‍රියාවලියක් නෙවෙයි. මහා බ්‍රහ්ම කියන සංකල්පයේ මත පදනම් වෙලා මහා බ්‍රහ්මයා සියල්ල මවන ලදී කියන සංකල්පයේ මත පදනම් වෙලා සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි. පැහැදිලිවම කිසියම් වූ ක්‍රමවේදයකට නැත්නම් හේතුඵල ධර්මතාවයට අනුව යම් හේතුන් මත පදනම වෙච්ච නිසා යම් ප්‍රතිඵල උත්පාදනය වෙච්ච ස්වභාවයක් අපිට පේනවා. ඒ නිසා ඓතිහාසික සාධකයේදී අග්ගඤ්ඤ සූත්‍රයේදී සඳහන් කරන මේ ලෝකෝත්පත්ති වංශ කතාව අපිට උදාහරණ කොට දක්වන්න පුළුවන්. බුදුන් වහන්සේ බ්‍රහ්මණයා උපතින්ම ශ්‍රේෂ්ඨ බ්‍රහ්මණයා පිරිසිදුයි කියන කතාව සම්පූර්ණයෙන්ම බිඳ දමන්න පුළුවන් ඉගැන්වීමක් විදියට මේ ඓතිහාසික සාධකය මෙහිදී අපිට සඳහන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. උතේ එතකොට වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු ඊළඟ වැදගත්ම සාධකය තමයි ජීව විද්‍යාත්මක සාධකය. එතකොට මේ ජීව විද්‍යාත්මක සාධකය උන්වහන්සේ ගන්නේ වාසෙට්ඨ සූත්‍රය මත පදනම් වෙලා. වාසෙට්ඨ සූත්‍රයේදී උන්වහන්සේ මේ මානව සංහතියේ ඒකීයත්වය
කොයි ආකාරයෙන්ද ගොඩනැගිලා තියෙන්නේ කියන එක පිළිබඳව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මේදී තාමත්ම තර්කානුකූලව බුදුන් වහන්සේ වාසෙට්ට බ්‍රාහ්මණයාට කරුණු දක්වනවා. කොහොමද කරුණු දක්වන්නේ? එහිදී පැහැදිලි කරනවා වෘක්ෂ තෘණ ආදී එක් එක් ගස් ජාතිය බෙදා දක්වන ලක්ෂණ ඇත. කියන්නේ අපි වෘක්ෂ ගත්තොත් දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම අඹ වෘක්ෂය ඒ වගේම පොල් වෘක්ෂය තව අපි ගත්තොත් එහෙම අඹ වෘක්ෂය පොල් වෘක්ෂය ඒ වගේම තව අපි ගත්තොත් එහෙම කොස් ගස නැත්නම් අඹ ගස පොල් ගස කොස් ගස. ඒතර මේ ගස් වර්ග තුන ගත්තාම මේවා පොදුවේ හඳුන්වන නාමය තමයි වෘක්ෂ. මේවා පොදුවේ හඳුන්වන්නේ වෘක්ෂ කියලා. හැබැයි ඒවා පොදුවේ වෘක්ෂ කියලා හැඳින්වුවාට නැත්නම් ගස් කියලා හැඳින්වුවාට අර මම සඳහන් කරපු අඹ ගහයි පොල් ගහයි කොස් ගහයි මතු පිටින් හඳුනා ගන්න පුළුවන්. ඒවායේ හඳුනා ගැනීමේ ලක්ෂණ වෙනම අපිට සඳහන් කරන්න පුළුවන්. ඒවායේ ලක්ෂණ පේනවා අපිට. ගස්වල ඒ ගස්වල කිසියම් වූ ඒ ಜಾතිය දක්වන ඒ බෙදා දක්වන ලක්ෂණ තියෙනවා. ඒවා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ ගස්වල හැඩයෙන් කියන්න පුළුවන්. ගස්වල මල් පළදාවෙන් කියන්න පුළුවන්. ඒතකොට ගස්වල ඒ පළදාවෙන් කියන්න පුළුවන්. ගසේ ස්වභාවයෙන් කියන්න පුළුවන්. තෘණ වර්ගත් ඒ වගේ. දැන් තනකොළ ගත්තා. ඒ වගේම තුත්තිරි ගහක් ගත්තා. ඒ වගේම නැත්තම් වෙනත් තව තෘණ වර්ගයක් ගත්තත් ඒ වායේ පැහැදිලිවම ඒ ಜಾතිය බෙදා දක්වන ලක්ෂණ තියෙනවා. ඒක පැහැදිලිව දකින්න පුළුවන්. දැන් ඒ වගේම උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ තිරිසන් කියලා සත්ත්ව කොට්ටාසයක් ඉන්නවා. තිරිසන් සත්ත්ව. දැන් මේ තිරිසන් සත්ත්ව කොට්ටාසය කියලා කියන්නේ මේ සත්ත්ව කොට්ටාසයත් අපි වර්ගීකරණය කරලා ගත්තොත් එහෙම පූසා බල්ලා ඒ වගේම සිංහයා මෙන්න මේ ආදී විදිහට ගත්තොත් එහෙම. එතකොට ඒ සත්ත්ව කොට්ටාසවල අර හඳුනා ගැනීමේ ලක්ෂණ තියෙනවා. හඳුනා ගැනීමේ ලක්ෂණ. එක කැටගරිය තිරිසන් උනාට ඒ තුලත් විවිධ කොටස් දකින්න පුළුවන්කම ලැබෙනවා. පක්ෂීන් ගත්තහමත් එහෙමයි. එතකොට පක්ෂීන් තමයි මූලික කුලකය. ඒ පක්ෂීන් නැමැති කුලකයේ ඇතුලේ අනු කුලක ගණනාවක් දක්වන්න පුළුවන්. දැන් ගිරවා, කොහා, කපුටා මේ ආදී විදිහට පක්ෂීන් ගණනාවක් දක්වන්න පුළුවන්. දැන් සිව්පාවන් ගත් දැන් ලෝකේ කකුල් හතරේ ඉන්න සත්තුන්ගේ සිව්පාව කියලා කියන්නේ පුතේ. එතකොට ඒ සිව්පාවන්ගේ කැටගරිය ගත්තත් ඒ අතරත් විවිධ සත්ත්ව කොටස් ඉන්නවා. උරගයන් අතරත් එහෙමයි. මත්ස්‍යයන් අතරත් එහෙමයි. එතකොට ඒ සත්ත්ව කොටස් වෙන වෙනම දැක්වීම සඳහා කිසියම් වූ සාධාරණීකරණය කරන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. එතකොට වෘක්ෂ එක කැටගරියක්, තෘණ වර්ග එක කැටගරියක්, තිරිසන් එක කැටගරියක්, පක්ෂීන් එක කැටගරියක්, සිව්පාවුන්, උරගයන්, මත්ස්‍යයන් ගත්තාම ඒ ලේබල් එකේම තබන්න පුළුවන් තවත් කැටගරියක් තමයි මනුෂ්‍ය කියන කැටගරිය. එතකොට අර කලින් කියපු ගස්, තෘණ වර්ග, තිරිසන් සත්තු, පක්ෂි වර්ග, සිව්පාවන්, උරගයන්, මත්ස්‍යයන් කියන මෙන්න මේ ලේබල් එක යටතේ. මේ ලේබල් එක යටතේ විවිධ හැඩතල විවිධ සත්ත්ව කොටාස විවිධ සත්ත්ව කොටාස දක්වන්න පුළුවන්. ඒතකොට ඒ වායේ පැහැදිලිවම පුතේ අපිට පේනවා ඒ පැහැදිලිම අපිට පේනවා මේ වර්ගීකරණයක් දකින්න පුළුවන්කම ලැබෙනවා. වෙනස්කමක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ විවිධ ලක්ෂණ දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ කැටගරියෙම ඉන්න මිනිස්සු කියන වර්ගය ගත්තොත් එහෙම ඒ මිනිස්සු වර්ගයා බෙදන්න පුළුවන්. බෙදා වෙන් කරන්න පුළුවන්. වෙනමම කොටසක් විදිහට ගොඩනංවන්න පුළුවන් කිසිදු ලක්ෂණයක් නැහැ. ඒ නිසා
මිනිස්සෙින්ව නැත්නම් මනුස්ස වර්ගයාව කිසිදු ආකාරයකට වර්ගීකරණයකට ලක් කළා බෙදන එක කිසිදු පදනම් නොමැති තර්කානුකූල පදනමක් නොමැති තර්කානුකූල කතාවක් විදිහට තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒක පදනමක් නෑ. යතා ඒතාසු ජාතිසු ලිංගං ජාතිමයං පුතු ඒවන්නත්ති මනුස්සේසු ලිංගං ලිංග ජාතිමයං පුතු. එතකොට පැහැදිලි කරනවා මනුස්ස වර්ගයාගේ හිස ගත්තාම කන ගත්තාම ඇස් ගත්තාම උදර ගත්තාම ඒ හිසෙන් කනින් ඇස් වලින් උදරයෙන් කිසිදු අවස්ථාවක ඔවුන්ගේ ජාතිය කියන්න බෑ. ඔව් සිංහල ජාතියට අයිතිද, දෙමළ ජාතියට අයිතිද, ඉංග්‍රීසි ජාතියකට අයිතිද? දැන් කන දිහා බලලා කියන්න බෑ. ඇස් දිහා බලලා කියන්න බෑ. බඩ දිහා බලලා කියන්න බෑ. එතන ඒ නිසා පැහැදිලිව සඳහන් කරනවා ඒ ශ්ලෝකයේ සිටින සියලුම මනුෂ්‍ය වර්ගයා හිස කන ඇස උදර මේවාදයෙන් යුක්තයි. ඒ නිසා ඒවායේ කිසිදු කෙනෙකුගෙන් කෙනෙකුට අසමාන වන ලක්ෂණ මොකක්වත් නැහැ. ඒ නිසා සමාන ලක්ෂණ දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මනුෂ්‍ය වර්ගයා තුල කිසියම් වූ සමානාත්මතාවයක් දකින්න පුළුවන්ද? ඒ දකින්න පුළුවන් වෙන්නේ ભેදයක් තියෙනවාද? ඒ ભેදය තමයි ස්ත්‍රී සහ පුරුෂ ભેදයේ හැරුණුකොට නැත්නම් මේ ලිංග ભેදයේ හැරුණුකොට අයි කිසිදු අවස්ථාවක කිසිදු ભેදයක් මේ නිසා මේ ආකාරයට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජීව විද්‍යාත්මක සාධකයෙන් පැහැදිලි කරනවා මනුෂ්‍ය වර්ගයාව කිසිදු ආකාරයකට බෙදා වර්ගීකරණය කරන්නට පුළුවන් කමක් නැහැ. තවදුරටත් කරුණු සඳහන් කරන දැන් කරුණු සඳහන් කිරීමේදී පුතේ අපිට පේනවා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ වර්ණ තුන හඳුනා ගැනීම සඳහා ඒ වර්ණයන්ට ආවේනික ලක්ෂණ මොනවාක්වත් නැහැ. මේ වර්ණයන්ට ආවේනික කිසිදු ලක්ෂණයක් මොකක්වත් නැහැ. ඒ නිසා පැහැදිලිව අපිට සඳහන් කරන්න පුළුවන් කමක් ලැබෙනවා සිව් වර්ණයට අයිති පුද්ගලයන්ව හඳුනා ගැනීම සඳහා කිසිදු ආකාරයක ජීව විද්‍යාත්මක සාධක දකින්න පුළුවන් කමක් නැහැ. පුද්ගලයෙකුගේ උත්පත්ති සාධක මත පදනම් වෙලා ඒ මත යම් කිසි දෙයක් බෙදා වෙන් කරනවා නම් උපත මත පදනම් වෙලා යමක් බෙදනවා නම් බෙදා වෙන් කරනවා නම් යමෙක් ඒකාන්තයෙන්ම තෘෂ්ණාව සය කරනවා නම් දැන් පුතේ එතන පැහැදිලි කරනවා යම් කිසි පුද්ගලයෙක් උත්පත්ති සාධක මත පදනම්ව බෙදා වෙන් කියන්නේ උත්පත්ති සාධක මත පදනම් වෙලා බෙදා වෙන් කරන්න බැරි නම් ඒකාන්තයෙන්ම තෘෂ්ණාව ෂය කරනවා නම් රාගාදී අරමුණු වලින් බැහැර වෙනවා නම් දුෂ්ට ගති අක්‍රෝෂ ගති ඒ කියන්නේ ක්‍රෝධ නොවන ගති තියෙනවාද? ඔහු ඒකාන්තයෙන්ම බ්‍රහ්මණයෙකු කියන්නේ ඔහු කියන්නේ එහෙම ඉන්න බ්‍රහ්මණයෙකු ඉන්නවා නම් ওই ලක්ෂණ වලින් යුක්තව ඒ කියන්නේ කිසිදු ආකාරයක බෙදා වෙන් කළ නොහැකි භාවයේ තෘෂ්ණාව ෂය කරන ස්වභාවය රාගාදී අරමුණු වලින් බැහැර වෙන ස්වභාවය දුෂ්ට අක්‍රෝෂ තත්වයන්ගෙන් බැහැර වන ස්වභාවයෙන් ඒවා අයින් වෙලා කිසියම් වූ බ්‍රහ්මණයෙක් ඉන්නවාද? ඔහු ඒකාන්ත වශයෙන්ම බ්‍රහ්මණයෙක් වන බව දක්වනවා. එතකොට බ්‍රහ්මණ කියන වචනේ සැබෑ අර්ථකථනය බුදුහාමුදුරුවෝ එතන පෙන්නනවා බමුණෙක් බ්‍රහ්මණයෙක් කියලා කියන්නේ කුලය මත බෙදන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. කුල ભેදයේ මත බෙදිලා ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි. ඒ වගේම තෘෂ්ණාව ෂය කරපු කෙනෙක්. ඒ වගේම රාගාදී අරමුණු වලින් බැහැර වෙච්ච කෙනෙක්.
දුෂ්ට ගති වලින් අයින් වෙච්ච කෙනෙක්, අක්‍රෝෂ ගති වලින් අයින් වෙච්ච කෙනෙක් තමයි බ්‍රාහ්මණයෙකු විදිහට බුදුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒ නිසා පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ වාසෙට්ට සූත්‍රයේදී අපි අර කලින් සඳහන් කළ ජී විද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් වර්ණ ධර්ම සංකල්පය සහේතුකව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වර්ණ වලට පාට වලට එහෙම බෙදිලා ඒ ජීවත් වෙන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම දැන් අස්සලායන සූත්‍රය පොඩ්ඩක් විග්‍රහ කරලා බැලුවාම පොතේ පේනවා. දැන් ඒ අයගේ ප්‍රසිද්ධ ප්‍රකාශය බවට පත් වෙන්නේ මහා බ්‍රහ්මයා විසින් පුද්ගලයා මැව්වය කියන කතාව. එතකොට මහා බ්‍රහ්මයා විසින් පුද්ගලයාව මවනවා නම් මවන්නේ කොහොමද? එතකොට මේවා කොහොමද ප්‍රායෝගිකව කරන්නේ? එතකොට මෙන්න මේවා පිළිබඳව විශ්ලේෂණය කරලා බැලුවාම ඒවා ප්‍රායෝගික නොවන තත්ත්වයන්. ඒවා හුදු යථාර්ථවාදී බවින් තොර තත්ත්වයන්. මෙන්න මේ පුද්ගලයා මවන්නේ කොහොමද කියන කතාව ප්‍රශ්න කරනවා බුදුන් වහන්සේ අස්සලායන සූත්‍රයේදී. දිසන්තේ කෝපන අස්සලායන බ්‍රහ්මණං බ්‍රහ්මනියෝ උතුනියෝපි ගබිනියෝපි විජායමනාපි පායමනාපි තේච බ්‍රහ්මන යොනිජාව සමානා ඒව මහන්සු බ්‍රහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤ වන්නෝ. මෙතන පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ දැන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උත්පත්තිය ලැබුවායි කියන කතාවනේ පිළිගත් සම්ප්‍රදාය බවට පත් වෙන්නේ බ්‍රහ්මන සමාජයේ. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බමුණන්ගේ ඉන්නවා බැමිනියෝ ඉන්නවා ගර්භණී වෙච්ච. එතකොට දරුවන් බිහි කරන බැමිනියෝ ඉන්නවා. කිරිපෝමින් ඇතිදැඩි කරන බැමිනියෝ ඉන්නවා. එතකොට මේවා අස්පනා අපිට දකින්න පුළුවන් බ්‍රාහ්මණ වර්ණය තුළ ඒ ගැබිනි බැමිනියන් දකින්න පුළුවන්. දරුවන් බිහි කරන ගැබිනියන් මේ බැමිනියන් දකින්න පුළුවන්. කිරිපෝන බැමිනියන් දකින්න පුළුවන්. මේවා අස්පනා අපිට ඉදිරියේම පේන්න තියෙනවා නම් අර මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මේ උත්පත්තිය සිද්ධ වුණාය කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට පත් වෙනවා. එතකොට පැහැදිලි කරනවා එතන බ්‍රහ්මයන් පවා උපදින්නේ ඒ වගේම ශාස්ත්‍රීයයන් උපදින්නේ වෛශ්‍යයන් උපදින්නේ ශූද්‍රයන් උපදින්නේ ස්ත්‍රියගේ යෝනියෙන් බව පැහැදිලි කරනවා. එතකොට කිසිදු ආකාරයක එක වෙනසක් නැක සමානව තමයි උත්පත්තිය ලබන්නේ. සමානව උත්පත්තිය ලබනවා. එතකොට එහෙම සමානව නම් උත්පත්තිය ලබන්නේ මහා බ්‍රහ්මයා උත්පත්තිය දුන්නායයි කියන කතාව සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත පදනම් විරහිත කතාවක් විදිහට තමයි සම්පූර්ණයෙන්ම මෙතන සඳහන් කරන්නේ. ඒ නිසා මේ ජීවිද්‍යාත්මක සාධකයේදී බුදුන් වහන්සේ පෙන්ලා දෙන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ සිව්වර්ණයම ගත්තාම ඒ සිව්වර්ණයටම මහා බ්‍රහ්මයා උපත දුන්නයි කියන කතාව. ඒ වගේම සමහරක් අවස්ථාවලදී අර ඒ නිසා සමාජයේ ස්ථානය තීරණය කිරීම කිසිදු ආකාරයක උචිත වන්නේ නැහැ කියලා මෙහිදී පැහැදිලි කරනවා බුදුන් වහන්සේ. ඒ නිසා ජීවිද්‍යාත්මක සාධකයේදී අපිට පේන්නේ වර්ණ ධර්ම විචාරයට ලක් කරනවා විතරක් නෙවෙයි තර්කානුකූලව විචාරයට ලක් කරන ස්වභාවයක් අපිට පුතේ එතනදී දකින්න පුළුවන්කම ලැබෙනවා. වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන ඊළඟ සාධකයේ විදිහට පුතේ අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා සමාජ විද්‍යාත්මක සාධකය.
දැන් මේ සමාජ විද්‍යාත්මක සාධකය ගත්තාම මේ සමාජය තුල කිසිදු ආකාරයකට මිනිසාව බෙදා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි මෙහිදී සාකච්ඡා කරන්නේ. පුද්ගලයෙක්ගේ උත්පත්තිය සිද්ධ වෙන ආකාරය ගත්තාම ඒ පුද්ගල උත්පත්තිය සිදු වෙච්ච ආකාරය අනුව සමස්ත සමාජ තත්ත්වයම ඒ ආකාරයෙන් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ පුද්ගලයන් සතුව විවිධ ශක්තියින් තියෙනවා. සමහරක් අයට කර්මඵලාදී හේතු කොටගෙන යම් යම් සමාජීය වශයෙන් විවිධ විපර්යාස වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. විවිධ විපර්යාස වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙකු තමාගේ වර්ණය මත, එහෙම නැත්නම් වෘත්තිය මත, එහෙම නැත්නම් උස් පහත් බව මත කිසිවක් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා මෙන්න මේ සමාජය කියන දේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. මොහොතින් මොහොත තිබුණා වූ සංකල්ප ශීඝ්‍ර ලෙස වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෙනස පිළිබඳව මේ සිද්ධ වෙන සමාජ විපර්යාසය බුදුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ අස්සලායන සූත්‍රයේදී සඳහන් කරනවා. ඒ සඳහන් කරනවා ආර්ය ජාතියේ අය, අද වර්තමානයේ ඉන්න ආර්ය ජාතියේ අය හෙට දිනේදී දාසයන් බවට පත්වන්නට පුළුවන් කියලා. අද ආර්ය ජාතියේ ජීවත් වෙන කෙනෙක් හෙට දිනේදී දාස භාවයට පත්වන්නට පුළුවන්. අය්‍යෝ හුත්වා දාසෝ හෝති, දාසෝ හුත්වා අය්‍යෝ හෝති කියලා කියන්නේ ආර්යයන් කලකදී දාසයන් බවට පත් වුණා, දාසයන් කලකදී ආර්යයන් බවට පත් වුණා. එතකොට මෙන්න මේ වෙනස, මේ විපර්යාසය දිගින් දිගට සිද්ධ වෙනවා. දිගින් දිගට සිද්ධ වෙනවා. එතකොට ඒ වෙනස හඳුනගෙන ඒ සමාජයේ තියෙන ඒ වෙනස හඳුනගෙන කටයුතු කරන එක තමයි සෑම පුද්ගලයෙක්ගේම අභිප්‍රාය බවට පත් වෙන්න ඕනේ. එතකොට වර්ණ ධර්ම කියන කාරණා ඒ අවස්ථාවන්ට කිසි ආකාරයකින්වත් බලපාන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ වගේම තව අවස්ථාවක් අපි ගත්තොත් එහෙම සමාජීය වශයෙන් මේ යුද්ධ අවස්ථාවන් තියෙනවා. එතකොට යුද්ධ අවස්ථාවලදී අපිට පේනවා ಜಾති කුල ભેදයකින් තොරව, ಜಾතිය බලන්නේ, කුලය බලන්නේ, මේ ಜಾති කුල ભેදයකින් තොරව ගොඩක් දෙනා මේ යුද්ධ පිටියේදී සටන් වදිනවා. ඒ සටනේ තීරණාත්මක අවස්ථාවක් ගත්තොත් එහෙම ඒ තීරණාත්මක අවස්ථාවේ ශාස්ත්‍රීය වංශික රජුට රතාචාර්යවරයාට, කියන්නේ ශාස්ත්‍රීය වංශික රජුට සිය ශාස්ත්‍රීය වංශික රජු තමාගේ රතාචාර්යවරයාට, තමාගේ රියදුරු මහත්මයාට කියන්නේ සම්මරතකාර කියන්නේ මොකද්ද? මාහා සමාන වන්නා වූ ප්‍රිය රියදුරාණෙනි, සම්මරතකාර. එතකොට මාහා සමාන භාවයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී කුල ભેදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වර්ණ ભેදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ශාස්ත්‍රීය වංශික රජු රතාචාර්ය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වෛශ්‍ය වර්ණය නියෝජනය කරනවා. ඒතර ශාස්ත්‍රීය වර්ණය වෛශ්‍ය වර්ණයට ආමන්ත්‍රණය කරන්නේ සම්මරතකාර කියලා. සම්මරතකාර කියලා කියන්නේ මාහා සමාන වූ රියදුරු කියලා. මාහා සමාන වූ කියලා කියන්නේ එතන රජු හා සමානයි කියන කතන්දරය. ඒ වගේම ආර්ථික සාධක මතත් පැහැදිලිවම සමාජීය තත්ත්වය වෙනස් වෙන බවට සාධක තියෙනවා. ආර්ථික සාධක මත සමාජීය තත්ත්වය වෙනස් වෙන බවට අපිට සාධක තියෙනවා. විශේෂයෙන්ම බුදුදහම ඒ පිළිබඳව අවධාරණය කරනවා.
එහිදී විශේෂයෙන්ම කොතරම් පහත් කුලයක වුණත් කොතරම් පහත් කුලයක වුණත් ඒ සම්මත කුලයක වුවත් එයාට සෑහෙන තරම් පුතේ ධනයක් තියෙනවා නම් උසස් කුලයක අයෙකුගේ සේවය පවා ලබා ගන්න පුළුවන්. එතකොට කුලයේ අතින් පහත් හැබැයි විශාල ධනස්කන්ධයක් තියෙනවා. සමහර කෙනෙකු කුලයේ අතින් ඉහළයි හැබැයි ඒ විශාල ධනස්කන්ධයක් නැහැ. විශාල ධනස්කන්ධයක් නැහැ. ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න ඕනේ පහත්යයි සම්මත වුණත් ඒ පහත්යයි සම්මත කුලයක අයෙකුටත් ධනයක් තියෙනවා නම් එයා පොහොසතෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට අපිට පේනවා ධන බලය හමුවේ ජාතිය එහෙම නැත්නම් කුලය ඒවා ඒ තරම් වැදගත් සාධක බවට පත් වෙන්නේ නැහැ. පෙරදානම් ඒවා ප්‍රධාන සාධක බවට පත් වුණා. හැබැයි ධන බලය හමුවේ ජාතිය කුලය කියන සාධක ඒ තරම් ප්‍රධානත්වයට පත් වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා සමාජ විද්‍යාත්මක සාධකය ගත්තාම ඒ සමාජ විද්‍යාත්මක සාධකයේදී ඒ කරුණු විශ්ලේෂණය කරලා බැලුවාම අපිට පේන කාරණාව තමයි වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම පුතේ මේ ආචාර විද්‍යාත්මක සාධක විග්‍රහ කරලා බැලුවාම අපිට පේනවා කිසිදු අවස්ථාවක පුද්ගලයෙකුගේ උස් පහත් බව මත කුලය මත පදනම්ව කිසිදු ආකාරයක් කිසිදු දෙයක් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ පුද්ගලයාගේ උස් පහත් බව කුලය මත පදනම් වෙලා තීන්දුව තීරණ ගන්නවා නම් සම්පූර්ණයෙන්ම ගැටලුවක් බවට පත් වෙනවා. එනිසා බමුණන් විසින් ඉදිරිපත් කරලා තියෙන වර්ණ ධර්ම සංකල්පයට අනුව මහා බ්‍රහ්මයාගේ නැත්නම් මහා බ්‍රහ්ම නැමැති ඒ ਸਰවබලධාරී දෙවියන් වහන්සේගේ අභිමතයේ පරිදි පුද්ගලයාගේ උස් පහත් බව තීරණය කරලා තියෙනවා. කතරම් කුසල් කළ අයෙකුට වුණත් දැන් අපි ගමු කතරම් කුසල් කළ අයෙකුත් ඒ කුසල කරන්නේ සුද්‍රයා නම් ඔහුට උසස් අයෙකු විදියට සමාජගත වෙන්නට පුළුවන් කමක් නැහැ. කොයිතරම් කුසල් කළත් ඔහු සුද්‍රයෙකු නම් ඔහුට කිසිදු ආකාරයක උසස් ලෙස උසස් අයෙකු ලෙස සමාජයේ පිනේ හිටින්න පුළුවන් කමක් හම්බුන්නේ නැහැ. හැබැයි බ්‍රාහ්මණය ගත්තහම කොයිතරම් පාපී ක්‍රියා කළත් උදක පාරිශුද්ධිය කියන ක්‍රමවේද යටතේ උදක පාරිශුද්ධිය කියලා කියන්නේ ගංගානම් නදී එහෙම නැත්නම් ඒ ජලයේ බැහැලා විශේෂයෙන්ම ගංගානම් නදියේ බැහැලා ස්නානය කරන එකට එතන ගංගානම් නදියේ බැහැලා ස්නානය කළාම සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි පව් සෝදා හැරෙනවා කියන එක. ඒ පව් සෝදා හැරෙන එකට තමයි උදක පාරිශුද්ධිය කියලා කියන්නේ. උදක පාරිශුද්ධිය කියලා කියන්නේ. එතකොට පැහැදිලි බමුණා කොයිතරම් පාපී පුද්ගලයෙක් වුණත් ඔහුට උදක පාරිශුද්ධිය වැනි ක්‍රමවේදයන් භාවිතා කරලා නැවතත් කියන්නේ උදක පාරිශුද්ධිය ක්‍රමවේද භාවිතා කරලා පිරිසිදු උසස් ලෙස ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපිට පේනවා කොයිතරම් කුසල් කළත් සුද්‍රයාට උසස් අයෙකු විදියට ඉන්න බෑ. බමුණා කොයිතරම් පහත් ක්‍රියාවන් කළත් ඔහුට උසස් අයෙකු ලෙස සදාතනික ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ දෙක අතර තියෙනවා පරස්පර ගැටලුවක්. ඒතර මෙන්න මේ සදාතනික වර්ගීකරණය බුදුන් වහන්සේ බැහැර කරනවා. බුදුන් වහන්සේ බැහැර කළා වසල සූත්‍රය උදාහරණ අරගෙන පුද්ගලයාගේ උස් පහත් බව
පිරිසිදු අපිරිසිදු බව තීරණය වන්නේ කොහොමද? න ජජ්ජා වසලෝ හෝති න ජජ්ජා හෝති බ්‍රහ්මනෝ කම්මාන වසලෝ හෝති කම්මාන හෝති බ්‍රහ්මනෝ. ඒ අනුව පැහැදිලි කරනවා මොකද්ද? උපතින් කිසිවෙකුත් පහත් වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් වසලයක වෙන්නෙත් නැහැ. උපතින් කිසිවෙකුත් උසස් අයෙක් වෙන්නෙත් නැහැ. බ්‍රහ්මණයෙකු වෙන්නෙත් නැහැ. එතකොට මේ බ්‍රහ්මණයෙකු වෙනවද වසලයෙකු වෙනවද කියලා මෙන්න මේ තීරණය. බ්‍රහ්මණයෙකු වෙනවද වසලයෙකු වෙනවද කියලා මෙන්න මේ පුතේ මම පැහැදිලි කරමින් සිටියේ උපතින් කෙනෙකු පහත් අයෙකු හෙවත් වසලයෙකු වෙන්නෙත් නෑ. උපතින් කිසිවෙකු උසස් අයෙක් වෙන්නෙත් නෑ. හැබැයි බ්‍රහ්මණයෙකු හෝ වසලයෙකු වීම හෝ තීරණය කරන්නේ කරන ක්‍රියාව අනුව තමයි බමුණෙක්ද වසලයෙක්ද කියලා තීරණය වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාට පස්සේ ආචාර විද්‍යාත්මක සාධකය අපි කියනවා මේ පැහැදිලි ලෙසම සමාජ ආචාර ධර්ම වලට එකඟව බුදුන් වහන්සේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ කරලා තියෙනවා. එතකොට අපි මේ කොටසේදී සාකච්ඡා කළේ මේ වර්ණ ධර්මයන් කොහොමද ਵਿਚාරයට ලක් කරලා තියෙන්නේ බෞද්ධ සම්ප්‍රදාය තුළ. ඉතින් විශේෂයෙන්ම ඓතිහාසික සාධකය, සමාජ විද්‍යාත්මක සාධකය, ඓතිහාසික සාධකය, සමාජ විද්‍යාත්මක සාධකය, ඒ වගේම ආචාර විද්‍යාත්මක සාධකය මෙන්න මේවා පදනම් කරගෙන වර්ණ ධර්ම ਵਿਚාරයට ලක් කරවන්නට බුදුන් වහන්සේට හැකියාව ලැබුණා. නිසා බුදුන් වහන්සේ වර්ණ ධර්ම ਵਿਚාරයට ලක් කළේ මෙන්න මේ මූලික સિદ્ધාන්ත පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා. බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව පුතේ බෞද්ධ විචාරයේදී අපි දැන් ඊළඟට බලමු ස්වධර්ම පිළිබඳව බෞද්ධ විචාරය මොකක්ද කියලා. ස්වධර්ම පිළිබඳව බෞද්ධ විචාරය. ඇත්තද ස්වධර්ම කියලා කියන්නේ අල වර්ණ ධර්ම වලට අනුව ඒ කාර්යයන් කරගෙන යාම සඳහා පත් කරන ලද ඒ කාර්යයන් කරගෙන ඒ වර්ණයන්ට අයිති කාර්යයන් දිගින් දිගට කරගෙන යාම තමයි ස්වධර්මවල කාර්යභාරය බවට පත් වෙන්නේ. ඒ නිසා මහා බ්‍රහ්මයා විසින් ඒ කුලයන්ට සම්මත කරන ලද වෘත්තීන් විදිහට අපිට ස්වධර්ම හඳුන්වන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපිට පේන ප්‍රධානම දේ තමයි හැකියාව මොකක් වුණත්, කැමැත්ත මොකක් වුණත්, දක්ෂතාවය මොකක් වුණත් ඒව ගැන හිතන්නේ නැතුව පාරම්පරිකව උරුම වෙච්ච රැකියාවන් ඉෂ්ට සිද්ධ කරන්නට ඔය කියන සමාජයේ ಭಾರತೀಯ ජනතාවට සිද්ධ වුණා. මොකද වෙළඳාමට දක්ෂ සුද්‍රයෙක් ඉදියොත් ඔහුට කිසි කාලයක කිසිදු අවස්ථාවක වෙළඳාම් කරන්නට අවසර ලැබුණේ නැහැ. ඔහුගේ වෘත්තිය සදාකාලිකවම දාස භාවයේම විතරක් වුණා. ඉගැන්වීමට දක්ෂ වෛශ්‍යයෙකු සිටියොත් ඒ වෛශ්‍යයාටත් කිසි කලක ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මොකද ඒ බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව ඔහුට ඒ తත්වය උරුම නොවන නිසා. ඒ නිසා පුද්ගලයාගේ සහජ හැකියාවන් ටික කුලය මත තීරණය කරන්න බැහැ කියන එක තමයි බෞද්ධ මතය. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා උපතින් කිසිවෙකුත් උසස් වෙන්නෙත් නැහැ, පහත් වෙන්නෙත් නැහැ. උපතින් කිසිවෙකුත් උසස් වෙන්නෙත් නැහැ, පහත් වෙන්නෙත් නැහැ.
ඒ උස් පහත් බව තීරණය වෙන්නේ උපතින්. එතකොට උපතින් ඒ උස් පහත් බව තීරණය නොවන්නාseම උපතින් කියන්නේ වෘත්තියක් උපතින්ම තීරණය කරන්න බෑ. උපතින්ම වෘත්තිය තීරණය කරන්නත් බෑ. එනිසා සමාජය තුළ නිදහස්ව කටයුතු කිරීමට හැකි පුද්ගලයෙකු සිය හැකියාවන් දියුණු කරමින් සිල්වත්ව සහ ප්‍රඥාවන්තව සිය වෘත්තිය තුළ උසස් භාවයට පත් වෙනවා. ඒ නිසා උපත අනුව උස් පහත් බව තීරණය වන්නේ නැතිවාම උපත නිසා උපතින් වෘත්තිය තීරණය කරන්නත් බෑ. ඒ නිසා කිසියම් සමාජයක නිදහස්ව කටයුතු කරන්නට ඒ සමාජය තුළ ජීවත් වෙන පුද්ගලයන්ට හැකියාවක් තියෙනවා නම් සිල්වත් භාවයෙන් සහ ප්‍රඥාවන්ත භාවයෙන් ඒ තමන්ගේ වෘත්තීන් තව තවත් උසස් භාවයට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම බුදුන් වහන්සේ ප්‍රායෝගිකව බුද්ධ ශාසනයේදී පුද්ගල හැකියාවන් තිබුණු අයට සුවිශේෂ ස්ථානයක් හිමි කරලා දීලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස කෙරෙහි අනුගමනය කරන්න ඕනි ක්‍රියාපිළිවෙතත් හඳුන්වා දුන්නා. ඒ විතරක් නෙවෙයි විනයදර භික්ෂූන් අතර අග්‍රස්ථානයේ උපාලි තෙරුන් වහන්සේව පත් කළා. සරියුත් හිමියන් ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයේ පත් කළා. මුගලන් හාමුදුරුවෝ 이르දිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් කළා විතරක් නෙවෙයි සරියුත් මුගලන් දෙනම අග්‍ර ශ්‍රාවක තනතුරු දක්වා උසස් කළා. එතකොට අපිට පේනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස කෙරෙහිම බුදුන් වහන්සේ අනුගමනය කරන්නේ එක ක්‍රමවේදයයි. ඒ සියලු දෙනාටම සමානව දක්ෂතාවය අනුව හැකියාව අනුව වැඩ කටයුතු කරුණු පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් කිසිවෙකුගේ කුලය ගැන බලලා තනතුරු ලබා දෙන්නේ නැහැ. හැකියාව සහ රුචිකත්වය මත තමයි ඒ අවබෝධය ඒ අවධානය ගන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා මානව සංහතියේ ඒකීයත්වයේ බිඳදාන පුද්ගල අයිතිවාසිකම් පුතේ නිර්දය ලෙස අහෝසි කරන ස්වධර්ම ඉගැන්වීමත් බුදුන් වහන්සේ සහේතුකව කරුණු දක්වමින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව බෞද්ධ විචාරයේදී පුතේ අපි ඊළඟට සූදානම් වන්නේ ආශ්‍රම ධර්ම පිළිබඳව බෞද්ධ විචාරය පිළිබඳව කතා කරන්නට. දැන් අපි දන්නවා බමුණන්ගේ ඉගැන්වීම් සම්ප්‍රදාය ගත්තාම ඊශ්වර නිර්වාණවාදයෙන් පටන් ගත්තාම යාගය දක්වා අවසන් වන ප්‍රධාන ඉගැන්වීම් සමුදායක් තියෙනවා. එතකොට ඒ අතර තියෙන තවත් ප්‍රධාන ඉගැන්වීමක් විදිහට අපිට ආශ්‍රම ධර්ම ඉගැන්වීම ගන්න පුළුවන් වෙනවා. මේ ඉගැන්වීම ගත්තාම බමුණෝ මේක ඉදිරිපත් කළෙත් පසු කාලීනව. එතකොට කිසිදු ආකාරයක අර්ථාන්විත නොවන ඒ වගේම අවිධිමත් සංකල්පයක් විදිහට මේ ආශ්‍රම ධර්ම සංකල්පය හඳුන්වන්න පුළුවන්. ඒක තමයි බෞද්ධ මතය. එතෙන්දී පැහැදිලි කරන්නේ නීතිමය රාමුවක් තුල මනුෂ්‍ය ජීවිතය පාලනය කරන්නට යනවා නම් කිසියම් පුද්ගලයෙක් ඒක નિરර්ථක ක්‍රියාවක් විදිහටයි සඳහන් කරන්නේ. නෛතික තත්වයන් යටතේ දැන් මොකද මේ නෛතික තත්වයන් කියන්නේ බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ති සන්‍යාසී කියන ඒවා નિયમિત දින નિયમિત වර්ෂවලට එළඹෙනකොට අනිවාර්යයෙන්ම කළ යුතු තත්වයටපත් වෙනවා. ඒවා නොකර ඉන්න බෑ. එතකොට ඒක නීතිමය ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ නිසා නීතිමය තත්වයන් යටතේ මිනිස්යන් නැත්නම් මනුස්ස ජීවිත පාලනය කරන්න ගත්තොත් එහෙම එක નિરර්ථක ක්‍රියාවක් විදිහට තමයි සඳහන් කරන්නේ වෙන්නේ. ඉතින් එහෙම ක්‍රියාවලියක් අපිට පේනවා මේ ආශ්‍රම ධර්ම තුල.
දැන් එතකොට අපිට පේන ප්‍රධානම පේන දෙයක් තමයි පුතේ දැන් පුද්ගලයෙක්ගේ උත්පත්තියේ සිට මරණය දක්වා ගත්තහම ඒ කාල සීමාව අවදි 4කට ප්‍රධාන වශයෙන්ම බෙදා දැක්වෙනවා. අපි කියන භ්‍රමචාරී ගෘහස්ත වානප්‍රස්ථ සන්න්‍යාසී කියලා කියන්නේම අවදි 4. විශේෂයෙන්ම ඒ අවදිවලදී කරන්න ඕනි කාර්යභාරයන් තමයි මේ ආශ්‍රම ධර්ම යටතේදී සිද්ධ වෙන්නේ. එතකොට බ්‍රාහ්මණයන් විසින් භ්‍රමචර්යාව කියන එක යුගයකට පමණක් තමයි සීමා කරලා තියෙන්නේ. ගෘහස්ත ජීවිතයට එළවෙනවත් එක්කම සම්පූර්ණ වශයෙන්ම ඒන් බැහැර වෙලා කාමභෝගී ජීවිතය කියන්නේ කාමභෝගී ජීවිතයකට පුද්ගලයා අවතීර්ණ වෙන්නට ඕනේ. ඒ විදිහට තමයි ආශ්‍රම ධර්ම නිර්මාණය කළා තියෙන්නේ. ඒතර පේනවා දැන් ආශ්‍රම ධර්ම ගත්තාම මේ අරමුණ සහ සංකල්පත් එක්ක කිසියම් වූ ඝට්ටනයක් දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඇත්තටම ආශ්‍රම ධර්ම නිර්මාණය වීමේ අරමුණ තමයි අර ශ්‍රමණ සම්ප්‍රදායේ දීර්ඝ වශයෙන් නැගී සිටීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ශ්‍රමණ සම්ප්‍රදායේ නැගී සිටීමත් එක්ක ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ තියෙන මූලික ලක්ෂණ ටික තමන් වෙතට නතු කර ගන්නවා. ඒ නතු කරගන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ ශ්‍රමණ සම්ප්‍රදායට තියෙන ඒ අනුගාමික සම්ප්‍රදාය තමන් වෙතට ලං කර ගන්න. කොහොම වුණත් අරමුණ සහ සංකල්පත් එක්ක අතර විශාල ගැටයක් යම් යම් අවස්ථාවල දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් සුත්ත නිපාතේ ධම්මික සූත්‍රයට අනුව පෙහෙනවා අබ්‍රහ්මචර්යම් පරිවිජ්ජය අංගාරකාසුම් දලිතංව විඤ්ඤු අසම්හුනන්තෝපන බ්‍රහ්මචර්යං පරස්ස ධාරං නාතික්ක මේය. මේ පාඨයට අනුව අපිට පේනවා බුදුදහමට අනුව බ්‍රහ්මචර්යාව ජීවිතයේ අංශ දෙකක් යටතේදී විග්‍රහ කරගන්න පුළුවන් කියලා. පළවෙනි අංශය තමයි සාමණේර උපසම්පදාදී සීලයන් රකිමින් ගිහිගෙයින් වෙන්ව ගත කරන ජීවිතය සහ අනිත් එක තමයි ගිහියෙකු වශයෙන් ඉඳලා රකින්න ඕනි පංචශීලාදී සීලයන් ආරක්ෂා කරමින් ගත කරන යහපත් ජීවිතය. එතකොට මෙන්න මේ ක්‍රමවේද දෙක තමයි බ්‍රහ්මචාරී යුගයේදී නැත්නම් බ්‍රහ්මචාරී යුගයට සමානුපාතිකව සඳහන් කරලා තියෙනවා. එතකොට පේනවා සාමණේර උපසම්පදාදී සීලයන් ආරක්ෂා කරමින් ගිහිගෙයින් ගත කරන එකත් අපි බ්‍රහ්මචර්යාව කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ගිහියෙකු වශයෙන් රකින්න ඕනි පංචශීලයේ ආදී සීලයන් ආරක්ෂා කරමින් ඒ අනුව ගත කරන යහපත් ජීවිතයටත් බ්‍රහ්මචර්යාව කියලා කියනවා. ඒ නිසා අපිට පේනවා මේ බ්‍රහ්මචර්යාව බුදුදහම හඳුන්වා දෙන බ්‍රහ්මචර්යාව ජීවිතේ එක කාලයකට පමණක් සීමා වෙන එකක් නෙවෙයි. ඒතර තමන්ගේ ජීවිතයට තමන්ට අවශ්‍ය පරිදි මේ හසුරුවා ගැනීම නිදහසක් බුදුදහමෙන් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ උතුම් චර්යාවට අපි කියනවා බ්‍රහ්මචර්යාව කියන අර්ථකථනය සඳහන් කරන්න පුළුවන්. දැන් ආශ්‍රම ධර්ම නීතිය තුල තියෙනවා පුතේ මේ වානප්‍රස්ථ සහ සන්න්‍යාසි කියලා ක්‍රමවේද දෙකක්, අවදි දෙකක්. එතකොට මේ අවදි දෙකේදී කරන්න ඕනි බාහිර කාමවස්තුන්ගේ ඈත් වෙලා තමන්ට ඒ ඈත්වීම නිසා තෘෂ්ණාව ෂය කරන්න පුළුවන් කියන සංකල්පය මත කටයුතු කරන එක. ආගමික නීතියක් පැනවීම මගින් කාමවස්තුන්ට ඇති ආසාව අවම වීමක් වෙන්නේ නැහැ. ඒක තව තවත් වර්ධනය වෙනවා කියන එක තමයි බුදුදහමේ මතය. ඒතකොට නීති දාලා කාමය නතර කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එකට කිසියම් වෙන ක්‍රමවේදයකට යොමු වෙන්නට සිද්ධ වෙනවා.
එනිසා ජීවිතයේ ආශ්‍රම ධර්ම අනුව තියෙන වානප්‍රස්ති සහ සන්න්‍යාස කියන ආශ්‍රමයන් මේ ආශ්‍රමයන්ගෙන් බාහිර වස්තුන්ගෙන් ඈත්ව කටයුතු කිරීමට ඕනම කෙනෙකු පෙළඹෙනවා. හැබැයි ඒවාට નિયમિત නිශ්චිත දිනවකවානු ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඒ කල් වෙනකම් ඒ තීන්දුව తీරන ගන්න බෑ. එනිසා බුදුදහම කිසිවිටකත් අබිනිෂ්ක්‍මණය සඳහා කිසිවෙකුටත් පුතේ නීති දාලා නැහැ. නීති පනවලා නැහැ. තමන්ගේ කැමැත්තට අනුව ලෝකේ යථා තත්වය මනවින් අවබෝධ කරගෙන සිදු කරන ක්‍රියාවලියක් විදිහට තමයි අබිනිෂ්ක්‍මණය හඳුන්වන්නේ. එනිසාම පුද්ගලයෙකු තුළ පීඩාකාරී ස්වභාවයක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නේ. යථාබෝධයෙන් මාර්ගයට පිළිපන්න පුද්ගලයාට කෙලෙස් බැහැර කරලා සීලයෙන් ප්‍රඥාව කරා යොමුමි තාමත්ම පහසුවෙන් කරන්න පුළුවන් කාරණාවක් විදිහට සඳහන් කරනවා. එතකොට අබිනිෂ්ක්‍මණය හා සම්බන්ධ අවසානයේදී සීලෙන් සහ ප්‍රඥාව දක්වා මනස මෙහෙවන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි බුදුන් වහන්සේ නැත්නම් බුදුදහම හඳුන්වා දෙන්නේ. දැන් ආශ්‍රම ධර්ම නීතියට ගත්තට පස්සේ පුද්ගලයාට යුක්තිය නැත්නම් විමුක්තිය ලබා ගැනීම සඳහා එයා උත්සාහ කරන්න ඕනේ ජීවිතයේ සන්න්‍යාස කියන අවධියේදී. ආශ්‍රම ධර්මයන්ට අනුව එයා විමුක්තිය ලබා ගන්න ඕනේ සන්න්‍යාස කියන අවධියේදී. එතකොට සන්න්‍යාසී අවධිය එන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 45ක් ගියාට පස්සේ. 45ක් ගියාට පස්සේ තමයි ඒ තැන එන්නේ. එතකොට එතන වර්ෂ ප්‍රමාණයක් තියෙනවා අවුරුදු 45ක් කියන කතාවක්. හැබැයි මේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ බැහැර කරනවා විතරක් නෙවෙයි. බුදුදහම විමුක්තිය ලබා ගැනීම සඳහා වයස් සීමාවක් තීරණය කරලා නැහැ කියන එකට සහේතුකව කරුණු ඉදිරිපත් කරනවා. එදී පැහැදිලි කරනවා පුද්ගලයෙකුට ඕනෑම වයස් සීමාවක විමුක්තිය ලබා ගන්න පුළුවන්. බුදුන් වහන්සේ සිය චරිතාදර්ශයේ මේක පෙන්වුවා කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අවුරුදු 29 දී අබිනිෂ්ක්‍මණය කරලා අවුරුදු 35 දී ලෞතර බුද්ධත්වයට පත්වීම අර බ්‍රාහ්මණ ආශ්‍රම ධර්මවල ඒ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ඉගැන්වීම් බවට තහවුරු කිරීම. යනවා අපිට පේනවා බුදුන් වහන්සේ මේ ආශ්‍රම ධර්ම ඉගැන්වීම ප්‍රතික්ෂේප කරමින් මානව සංහතිය ඒකීයත්වය කිරීමට ක්‍රියා කරලා තියෙන කාරණාව පැහැදිලි කරන්න පුළුවන්. පුතේ බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර තවත් ඉගැන්වීමක් තමයි යාගය පිළිබඳ ඉගැන්වීම. මේ සඳහා කෙරෙන බෞද්ධ විචාරය යාගය පිළිබඳව බෞද්ධ විචාරය අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු. කිසිවිටකත් බුදුන් වහන්සේ බුද්ධ කාලයේ අතිශයින්ම ප්‍රමුඛත්වයක් ගත්ත ජනප්‍රියත්වයක් ගත්ත යාග කර්මයන් බුදුන් වහන්සේ ඊ타ත්ම අර්ථ විරහිත ක්‍රියාවන් ලෙස සලකලා ප්‍රතික්ෂේප කළා තියෙනවා. හැබැයි බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව නම් බමුණාට පරම නිෂ්ඨාව ලබා ගන්න නම් එහෙම නැත්නම් අවසාන ඉලක්කය වන්නා වූ බ්‍රහ්ම සහවිතාවය ළඟා කර ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා භාවිතා කරන්න උන එකම මාර්ගයේ විදිහට සඳහන් කරනවා යාගය. යාගය ඊ타ත්ම සංකීර්ණ ස්වභාවයෙන් යුක්තව තමයි ක්‍රිස්තුපුර 6 වන සතවර්ෂයේදී ක්‍රියාත්මක වුණේ. අසීමිත ධන සම්පත් ප්‍රමාණයක් විනාශයට පත් වුණා. බොහෝ ධනය වියදම් කරනවා විතරක් නෙමෙයි දෙසිදස්සන් මහත් පීඩාවට පත් කළා. ඒ වගේම සතුන් මරමින් මේ කල්ලේ වගුරුවමින් අශ්වමේධ පුරුෂමේධ ආදී විවිධ ක්‍රමයන්ගෙන් බුදුන් වහන්සේ ඒ යාග ක්‍රමයන් පිළිබඳව කිසිවිටකත් බුදුන් වහන්සේ අනුමත කරලා නැති බව බොහෝ සූත්‍ර අධ්‍යයනය කරනකොට පේනවා.
හිංසාකාරී ක්‍රියාපිළිවෙතක් වන යාගය ඒ යාගය තුළින් බ්‍රහ්ම සහභාගීතාවයක් ලබන්න පුළුවන් කමක් කිසිසේත්ම නැහැ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එහිදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කිසිවෙකුටත් හිංසාවක් නොවන අග්නිහෝම වගේ යාගයක් ගත්තත් ඒක කාටවත් හිංසාවක් වෙන්නේ එවැනි යාගත් බුදුන් වහන්සේ අනුමත කරලා නැහැ. ධර්ම මාර්ගයට කිසියම් වූ අනුකූලතාවයක් දක්වනවා නම් ඒ අවස්ථාවේදී පමණක් ඒක සුදුසුයි කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් ඒ සඳහන් කරන්නේත් නැහැ. අංගුත්තර නිකායට අනුව අපිට පේනවා උදායි කියන සූත්‍රයේදී උදායි බමුණ බුදුන් වහන්සේගේ ඒ සිදු කළ සාකච්ඡාවේදී පේනවා මේ යාගය පිළිබඳව. එහිදී උදාය කියන බ්‍රහ්මණයා මේ යාග කිරීමේ දැන් බුදුහාමුදුරන්ගෙන් අහනවා ඔබ වහන්සේ යාග කිරීමේ ಗುಣ කියනවද කියලා. යාග කිරීමේ ಗುಣ කියන කෙනෙක්ද කියලා අහනවා. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ යාග කිරීම යහපත්. ඒ කියන්නේ යාග කිරීම යහපත් කියලා. ඒ වගේම සියලු යාගයන් අයහපත් කියලා තමන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියනවා. යාග කිරීම යහපත්ෝ යාග කිරීම අයහපත් කියලා තමන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියනවා. එතන උන්වහන්සේ පැහැදිලි කරනවා කිසියම් වූ යාගයක් සිදු කරනකොට බැටළුවන් කුකුලන් ගවයන් ආදී නොයෙකුත් සත්වයන් ඝාතනය කරනු ලබනවා නම් එවැනි යාග යහපත් යාග විදියට සඳහන් කරන්නේ නැහැ. සතුන් නොමරන කිසියම් වූ නිරාමිස යාග ක්‍රමයක් තියෙනවාද එවැනි යාග සුදුසු යාග වශයෙන් බුදුන් වහන්සේ වර්ණනා කරනවා. ඒතකොට අපිට පේනවා යාගය පිළිබඳ බෞද්ධ විචාරයේදී පැහැදිලි පේන දෙයක් තමයි මේ හිංසනයෙන් යුක්ත කෙරෙන කිසිදු යාගයක් බුදුන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. හැබැයි අවිහිංසාව පදනම් කරගත්තා වූ කෙරෙන ඕනෑම දෙයකට උන්වහන්සේගේ අනුමැතිය ලැබිලා තියෙනවා. එනිසා යාග සුදුසු යාග වශයෙන් වර්ණනා කරනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. යථාරූපේච කෝ බ්‍රහ්මන යඥේන ගාවෝ හඤ්ඤන්ති න අජේලකා හඤ්ඤන්ති න කුක්කුටසූකරා හඤ්ඤන්ති න විවිධා පනා සංඝාතං ආපජ්ජන්ති ඒව රූපං කෝ අහං බ්‍රහ්මන නිරාරම්භ යඥං වන්නේමි යදීදං නිච්චදානං අනුකූලයන්්‍ය තං කිස්ස හේතු ඒව රූපං හි බ්‍රහ්මන නිරාම්භං යඤ්ඤ උපසංකමන්ති අරහන්තෝ වා අරමග්ගං වා සමාපන්නාති ආදී විදිහට සඳහන් කරනවා උදායි සූත්‍රයේදී යාගෙහි ස්වභාවය පිළිබඳව. ඒ වගේම දීඝනිකායේ කූටදන්ත සූත්‍රය විශ්ලේෂණය කරලා බලනකොට එතෙන්දි පැහැදිලි කරනවා මේ අර්ථාන්විත යාගයක් සිද්ධ කරන්නේ කොයි වගේද? කොහොමද අර්ථාන්විත යාගයක් කරන්නේ? එහිදී විශේෂයෙන්ම කූටදන්ත කියන බ්‍රාහ්මණයා විශාල යාගයකට සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ ඒ යාගේ ගොන් 700ක් නාඹු 700ක් බැගින් එළුව බැටළුව 700 බැගින් බොහෝ සත්තු ප්‍රමාණයක් යාග භූමියට රැස් කරලා තිබුණා. යාග කණුවට රැස් කරලා තිබ්බා. අවස්ථාවල අද විගස ඝාතනය කරන්න. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී කූටදන්ත කියන බමුණ ඒ යාගය කරන සියල්ල සූදානම් කරලා අවසානයේදී මේ යාගයට අවශ්‍ය කරන ත්‍රිවිධ සහ සොළොස් පරිස්කාර මොනවාදයි දැන ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ සමීපයට ගියා. එහිදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ පෙර දවසේ විජිතාවි කියලා මහා රජ කෙනෙක් මහා යාගයක් කරන්න සූදානම් වුණා. විජිතාවි කියන රජතුමා මහා යාගයක් කරන්න සූදානම් වුණා. එතකොට මෙන්න මේ මහා යාගය කරන්න
මේ මහා යාගය සිද්ධ කරන්න සූදානම් කරන අවස්ථාවේ පුරෝහිතතුමන්ගේ මැදිහත් වීම නිසා ඒ සත්ව ඝාතනයක් නොකර විශාල පරිසර හානියක් නොකර විශාල යාගයක් පවත්වන්න ආකාරය දේශනා කරලා තියෙනවා. තොර විජිතාවි කියන රජතුමා මහා යාගයක් සූදානම් කරපු අවස්ථාවේ පුරෝහිතතුමාගේ මැදිහත් වීම මත සත්ව ඝාතනයක් නොකර විශාල යාගයක් පවත්වපු ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඒ පෙර විජිතාවි රජතුමා සිදු කළ ඒ පිරිවර සහිත ත්‍රිවිධාකාර යාගයටද වඩා ස්වල්ප කටයුතු ඇති ස්වල්ප හිරියර ඇති උසස් ප්‍රතිඵල ලබා දෙන යාගයන් පවතින බව කූටදන්ත බ්‍රාහ්මණයාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. විශේෂයෙන්ම රහතන් වහන්සේලා සහ රහත් මගට පිළිපන් උතුමන්ගේ ආශිර්වාදය ඒ තුල ලැබෙන බවත් සඳහන් කරනවා. ඒතර අපිට පේනවා යාගය පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කරනකොට එහිදී මේ විජිතාවි කියන ඒ රජතුමා සිද්ධ කරන්නට ගිය මහා විශාල හානිය වළක්වන්නට පුරෝහිත බමුණාට පුළුවන්කම ලැබෙනවා. එනිසා ඒ පුරෝහිත බමුණාට පුළුවන්කම ලැබෙනවා. එනිසා කූටදන්ත සූත්‍රයේ සඳහන් කරන මේ කූටදන්ත බ්‍රාහ්මණයාට බුදුහාමුදුර මේ කරුණු කාරණා සියල්ල පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට සහ රහත් මගට පිළිපන් උතුමන්ගේ ආශිර්වාදය ලැබෙන බවත් සඳහන් කරනවා. එතකොට ඒ කූටදන්ත බමුණ විශ්වාස කරපු ඒ ත්‍රිවිධ සහ සොළොස් පරිස්කාර පිළිබඳව අදහසක් ගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුන් වහන්සේ යාගය හා සම්බන්ධ කරලා මේ දානය පිළිබඳව කරලා තියෙන විග්‍රහය තුළින් එදී පැහැදිලි කරනවා සිල්වත් පැවිද්දෝ ඉන්නවා නම් ඒගොල්ලෝ දීර්ඝකාලීනව සිට පවත්වාගෙන යන නිත්‍ය දානයක් තියෙනවා නම් ඒගොල්ලෝ දිගු කාලීනව සිට පවත්වාගෙන යන කිසියම් වූ දානය ලබා ගන්න ක්‍රමයක් තියෙනවා නම් අපි ඒකට කියනවා නිත්‍ය දානය කියලා. නිත්‍ය දානය. එතකොට සිල්වත් පැවිද්දන් වෙත පවත්වාගෙන ආපු නිත්‍ය දානයක් තියෙනවා නම් ඒ දාණය යාගයක් කියලා කියනවා. උසස්ම යාගයක් කියලා කියනවා. සිල්වත් පැවිද්දෝ පවත්වාගෙන එන නිරන්තරයෙන්ම කරන දාන කටයුත්තක් තියෙනවා නම් අන්නේ දාන කටයුත්ත උසස් යාගයක් විදියට සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි සිවිදිගින් වැඩම කරපු උතුර දකුණ බටහිර නැගෙනහිර මෙන්න මේ කියන සිවුදිගින් වැඩම කරපු මහා සංඝයා උදෙසා සංඝාරාමයක් කරනවා නම් එයත් උසස් යාගයක් විදියට සඳහන් කරනවා. පැහැදුණු සිතින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සරණ යනවා නම් එය ඊටත් වඩා උසස් යාගයක් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රාණඝාත ආදී පස්පවින් වැළකීලා පංචශීලය රකින්නව නම් ඒක ඔය කියපු සියල්ලට වඩා උසස් යාගයක් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි යමෙක් ප්‍රථම ධානය දෙවන තෙවන සිව්වන ධානයන් ලැබලා කටයුතු කරනවා නම් ඒ උතුමන් වහන්සේලාට පිළිගන්වන දාණය ඔය සියල්ලට වඩා උසස් දානයක් විදිහට සඳහන් කරනවා. ඒ වගේම විදර්ශනා ඥානය උත්පාදනය කරලා පුබ්බේ නිවාසානුස්මෘති දිබ්බසෝත චේතෝපරිය චතුපාත ආසවක්කය විමුක්ති ඥාන ආදී මේ ඥානයන් උපදවාගෙන වැඩ සිටින උතුමන් වහන්සේලාට කිසියම් පුද්ගලයෙක් දන් දෙනවා නම් ඒ දාණය ඊටත් වඩා උසස් යාගයක් විදිහට සඳහන් කරනවා. ඉතින් මේ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ යාගයක තියෙන මේ සංකීර්ණ භාවය එක්ක පැහැදිලි කරන්නේ මේ යාගයක් කොහොමද නිසියාකාරව පවත්වන්නේ සහ
නිසියාකාරව පවත්වන්නේ සහ ඒ යාගය තුළින් ඒ යාගය බ්‍රාහ්මණ සමාජයට යාගයක් වුවද ඒ බෞද්ධ සමාජය තුළ යාගයට වඩා දානයක් ලෙස අර්ථකථනය කරලා දන් දීම මාහැඟි කාරණාවක් බවට පත් කරන්නට එතෙන්දී උත්සාහයක් ගෙන තියෙනවා. ඒ නිසා මේ සියලු කාරණා අරගෙන බැලුවා අපිට පේනවා යාගය පිළිබඳ බෞද්ධ විචාරය හරිම තර්කානුකූල පදනමකින් බුදුන් වහන්සේ කරුණු දක්වලා තියෙනවා. එහෙනම් පුතේ අපි අද දිනේදී සාකච්ඡා කරන්නට යෙදුනේ අපි අද දිනේදී කරුණු පැහැදිලි කර ගන්නට යෙදුනේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ මතය. ඒ අනුව තමයි අපි වර්ණ ධර්ම පිළිබඳව, ස්වධර්ම පිළිබඳව, ආශ්‍රම ධර්ම පිළිබඳව සහ යාගය පිළිබඳව බෞද්ධ මතය මේ අවස්ථාවේදී අපි ඔබට කරුණු පැහැදිලි කරලා දුන්නා. අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි වැටහීමක් ලැබෙන්නට ඇති කියලා. එහෙනම් අද අපි බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය කියන ඒ පාඩම් ඒකකය අපි මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේදී අලුත් පාඩම් ඒකකයකින් ඔබ හා එකතු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් පුතේ.